දන්නවා අද අපිට විශේෂ දවසක් ඒ විශේෂ දවස තමයි අපි අවුරුදු දෙකක් සම්පූර්ණ වුණා අද වෙද්දී අපි තුන්වෙනි මේ විදිහට පාතියද්දි ලංකාව වගේම ලෝකයේ හැම දෙනාම එක පොදු කාරණයක් නිසා මේ වෙලාවේ පොඩි සීමා වීම් කිහිපයකට ලක් වෙලා තිනවා. ඒ තමයි COVID-19 වසංගතය. නමුත් V-Force කියන ක්‍රියාන්විතයේ වගේ COVID-19 වගේ දෙයකටවත් නවත්තන්න බෑ කියන අර්ථයෙන් මේ COVID-19 නිසා සිදු වෙලා තියෙන හානි, ඒ වගේම සිදු වෙලා තියෙන බලපෑම එතනින් එහාට ගිහිල්ලා කොහොමද බලන්නේ කියන කාරණය සොයා බැලීම සඳහා අපි හිතුවා මේ තාක්ෂණය අපිට අද දිනු ලෝකයක අපි ඉන්නේ. තාක්ෂණය හරහා ඔබ සියලු දෙනා හා සම්බන්ධ වෙන්න. දැන් මේ වටපිටාවේ ඉඳගෙන අපි බලපුවාම අද ලෝකයේ අභියෝග අවස්ථාවන් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අභියෝග අවස්ථාවන් කරගන්න පුළුවන් අවස්ථා අපිට ගොඩක් හමු වෙලා තිනවා. ඒවා ගැන තමයි අද අපි මේ විදිහට ඔබ සියලු දෙනාත් එක්කම අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබ දන්නවා V-Force ක්‍රියාන්විතයට අපේ පැත්තෙන් වගේම සියලු දෙනාගේම නායකත්වය අපිට ලබා දුන්නා අපේ ආයතනයේ සමූහ අධ්‍යක්ෂකවරයා ෂෙවාන් ඩැනියල් මහතා. ඔහුට මේ අවස්ථාවේදී අපිත් එක්ක මෙතනදී සම්බන්ධ වෙන්න නොහැකි වුණත් ඔහු තාක්ෂණය යොදාගෙන අපිත් එක්ක සම්බන්ධ වෙන්න සූදානම් වෙලා ඉන්නවා වෙනත් ස්ථානයක ඉඳලා. අපි අපේ භාෂාවෙන් කියනවා නම් මේ අපේ බොස්. ඒක නිසා අපි බොස්ගෙන් අහමු මොකක්ද අද වෙලා තියෙන තත්ත්වය, ඇයි මේ වගේ ක්‍රියාන්විතයකට යන්න හිතුවේ, සහ මේකෙන් මොකක්ද අපේ ජනතාව, ඒ කියන්නේ අපේ V-Force එකට සම්බන්ධ වෙලා ඉන්න ජනතාවගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ස්තුතිවන්ත වෙනවා එතුමා රාජකාරියක් වෙන් එතුමාගේ කාලය කැපකිරීම පිළිබඳව බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපේ කෘතඥතාවය අපි පළ කරන ඔහුට. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මෙවැනිම ආකාරයේ විශේෂ ව්‍යාපෘති ඔන්ලයින් සම්මාන්ත්‍රණ රාශියක් ඉදිරියටත් සංවිධානය කරන්න. ඉතින් හැමදෙනාටම බොහොමත්ම ස්තුතියි. ස්තුතියි. ඒ තමයි අපේ සමූහ අධ්‍යක්ෂක ෂෙවාන් ඩැනියල් මහතා. ඔබ දන්නවා අපි මේ V-Force ක්‍රියාන්විතය සිදුවෙන වපසරියේ ඉඳගෙන මේ බෑග්ග්‍රවුන්ඩ් එකේම අපි ඉඳගෙන අපි තව සති කිහිපයකින් උදා වෙන මහමැතිවරණයටත් සූදානම් වෙනවා. අපේ නිවුස් ප්‍රවෘත්ති කාමරයේ වැඩේ විදිහට වෙනවා. ඒ සියලු කාර්යභාරයන් වෙන අතරතුරේ තමයි අපේ සමූහ අධ්‍යක්ෂකතුමා අපිත් එක්ක මේ විදිහට සම්බන්ධ වෙන්නේ. මම හිතන්නේ සිග්නල් පොඩ්ඩක් අඩු තැනක ඉන්න නිසා තමයි අපිට මේ විදිහට පොඩි ස්ටක් වීමක් වෙන්නේ. නමුත් ඔබතුමා අපිත් එක්ක සහභාගී වීම පිළිබඳව ඔබට ස්තුතිවන්ත වෙනවා. අපේ නායකයා අපි වෙලාව වැඩිය ගත කරන්නේ නැතුව අපේ කාරණයට මේ මාත් එක්ක මේ මැදිරියේ මේ වෙන විටත් V-Force සමාජිකින් දෙන්නෙක් ඉන්නවා, සමිත සහ තිලිනි. මේ අපි ගොඩක් කල් ඉඳලා මේ අවුරුදු දෙකක කාලයක් ඉඳලා V-Force එක ව්‍යාපෘති කරා. අපි සීගිරියෙන් මේ වැඩේ පටන් ගත්තා. එහෙම ගිහිල්ලා අපි අද ඉන්න තත්ත්වයේ ඇතුළත අපි බලන්න යන්නේ මේ COVID-19 වසංගතය සහ අපේ සමූහ අධ්‍යක්ෂකතුමා කිව්වා වගේ මේ අභියෝග කොහොමද ජය ගන්න කියන එක. ඉතින් සමූහ අධ්‍යක්ෂකතුමාම මම හිතන්නේ හඳුන්වා දීමත් කරා.
අපි කතා කරන්න යන පුද්ගලයාට ඒ කතා කරන්න යන පුද්ගලයා තමයි මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා. ඔහු පිළිබඳව මං හිතන්නේ රටේ යම් කිසි විදිහකට අධ්‍යාපනයක් ලැබලා තියෙන ඕන කෙනෙක් මෙතුමා නමින් අඳුරනවා. මෙතුමාට විශේෂයෙන්ම හඳුන්වා දීමක් කරන්න අවශ්‍ය නැහැ. මේ මහාචාර්යවරයා ඊටාම කිසිම පැකිලීමකින් තොරව ඕන කෙනෙකුට උදව් කරන්න මේ අංශයෙන් විශේෂයෙන්ම මොකද ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ entrepreneurship නැත්තම් ව්‍යවසායකත්වය පිළිබඳව විශේෂ තැනක් හොබවන ස්ථානයක්. ඉතින් ඒ බෑග්ග්‍රවුන්ඩ් එකේ ඉඳගෙන තමයි අපි ප්‍රොෆෙසර් රත්නසේකරට අද කතා කරන්න යන්නේ. ප්‍රොෆෙසර් good morning to you. බොහොම ස්තුතියි මහාචාර්යතුමා අපිත් එක්ක මේ විදිහට සම්බන්ධ වෙනවට. මම ඇහෙනවද ඔබතුමාට? මහාචාර්යතුමා දැන් අපි අද මම මේ පටන් ගැනීමේ ඉඳලා කියන්නේ මේ COVID-19 වසංගතය නිසා අපි ලංකාවේ ජනතාව විතරක් නෙමෙයි ලෝකේ හැමදෙනාම යම්කිසි ආකාරයක සීමා වීමක් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි මානසික වෙන්න පුළුවන්, ආයතනික වශයෙන් වෙන්න පුළුවන්, අපි අධ්‍යාපනයේ අපි පොඩි සීමාවක් අපේ වටේට COVID නිසා අපිට මේක කරන්න බෑ වගේ දෙයක්. එතකොට අපි මේ කතා කරන්න යන්නේ මේ දේ පිළිබඳව අලුත් මුහුණුවරකින් බලලා මේක අභියෝගයක් විදිහට බාර අරගෙන කොහොමද මේක ජයගන්නේ කියන කාරණේ මම ඔබතුමාට බාර දෙනවා මේ වැඩේ ඉදිරියට කරගෙන යන්න. සිරස පීෆෝස් වෙච්චා බලකායට සුබ පැතුම් වසර දෙකක් පිරීම සම්බන්ධයෙන් ඇතර මම මේක මේ දැන් තමයි ඒක දැනගත් හැටියට අවුරුදු දෙකක් කියලා මම ඉතින් ගොඩාක් කාලයක් වගේ නිතර අහන්න ලැබෙනවා පීෆෝස් වෙච්චා බලකාය ජනතාව කරන සේවාවන් සිරස ගම්මැද්ද හරහා පීෆෝස් හරහා කරන සේවය අපි විශේෂයෙන් අගය කරනවා. ඒ වගේම මම මේ ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිටයි කතා කරන්නේ. ඒ නිසා මම ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලය වෙනුවෙනුත් අපේ මේහා සම්බන්ධ වෙන Facebook හරහා සජීවීව සම්බන්ධ වෙන ඒ වගේම Zoom තාක්ෂණය හරහා සම්බන්ධ වෙන සියලු දෙනාව සාදරයෙන් පිළිගන්නවා. අර කිව්වාගේ මම පොඩි චතුරංග එහෙම හොඳයි නේද? මම විනාඩි 20ක් 30ක් විතර කතා කරන්නම්. පොඩි මාතෘකා කිහිපයක් යටතේ ඊට පස්සේ අපි මේක වඩා සාකච්ඡාවකට යනවා නම් හොඳයි. මොකද අපි දන්නවනේ මේ වගේ Zoom තාක්ෂණය හරහා දුරස්තව අපි හම්බෙනකොට ටිකක් අජීවී ගතියක් එනවා. අර සාමාන්‍ය මුහුණට මුහුණලස් කරන සාකච්ඡාවක් වගේ නොවන නිසා මම ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකා කිහිපයක්. එකක් තමයි මේ පශ්චාත් කොරෝනා නැත්නම් නව සාමාන්‍ය මම මේ වචනට පෞද්ගලික වෙච්චර අස නැහැ. මොකද අර නිව් නෝමල් කියන එක සිංහලට පරිවර්තනය වුණාම නිකන් නව සාමාන්‍ය කියන එක නුහුරු ගතියක් තියෙනවා. නමුත් අපිට කරන්න දෙයක් නැහැ. ඒ ගැන ඒ හරහා ලෝකයේ වෙනස් වීම, සමාජයේ වෙනස් වීම, සමාජයේ සියලුම ප්‍රතිමාන වෙනස් වීම ප්‍රධාන කොට රැකියා වෙළඳපොළ අපේ යෝන් පරපුර හැටියට අපේ වීෆෝස් බලකාය හැටියට මේ අනාගතයේදී තරුණයන් හැටියට අපේ මේ රැකියා ශාස්ත්‍රයේ සිදුවිය හැකි සිදුවෙමින් පවතින පරිවර්තන සහ ඒකට අපි කොහොමද අනුගත වෙන්නේ? දැන් අපේ මාතෘකාවත් එහෙමයි අභියෝගතරණය අභියෝග අවස්ථාවක් කරගන්නේ කොහොමද කියන එක. මේ how to make this challenge an opportunity. ඒ කියන්නේ මේක අභියෝග අපි කොහොමද අවස්ථාවක් කරගෙන යන්නේ. මම ඒ නිසා කෙටියෙන් පටන් ගන්න මේ පශ්චාත් කොරෝනා නැත්නම් නව සාමාන්‍ය තත්ත්වය කියන්නේ මොකද්ද? දැන් මෙන්න මේක තමයි මම හිතන්නේ ඉස්සෙල්ලාම අපි තේරුම් ගන්න ඕනේ. ලංකාවේ නම් ගිය මාර්තු මාසේ නමුත් ලෝකයේ ගිය නොවැම්බර් ඉඳලා මේ කොවිඩ් වසංගතය COVID-19 වසංගතය නැත්නම් නව කොරෝනා වසංගතය මුළු ලෝකෙටම බලපාලා තියෙනවා. ಜಾති ආගම් කුල රටවල් කිසිම ભેදයක් නැතුව මුළු ලෝකෙ පුරා පැතිරලා තියෙනවා. නමුත් අපි තේරුම් ගන්න ඕනේ දැන් අපි පළවෙනියටම තරමක සාර්ථකත්වයක් ලැබුවා අපේ COVID-19 මර්ධනය කිරීමේදී. නමුත් මේ ඊයේ පෙරේද ආයේ අන්ධකාඩු හරහා මතුවෙච්ච ආසාදිත පොකුර නිසා යම් පොඩි ඇතිගැන්මක් ඇති වෙලා තියෙනවා රට පුරා. ඒක අපි පිළිගන්න ඕනේ දෙවෙනි රැල්ලද නැද්ද කියන එක. නමුත් අපි මෙන්න මෙහෙම එකක් තේරුම් ගන්න වෙනවා. අපිට පශ්චාත් කොරෝනා සමයේ නැත්නම් මීට පස්සේ ජීවත් වෙන්න වෙන්නේ මාර්තු වලට ඉස්සෙල්ලා තිබ්බ ලෝකෙ නෙමෙයි. මේක අලුත්ම සමාජයක්. මේ ලෝකේ වෙනස්. අන්න ඒක ඉස්සෙල්ලාම අපි තේරුම් ගන්න ඕනේ මේ පශ්චාත් කොරෝනා සමයේ නැත්නම් නව සාමාන්‍ය තත්ත්වය කියන්නේ මාර්තු වලට නැත්නම් ලෝකෙට නම් නොවැම්බර් වලට ඉස්සෙල්ලා තිබ්බ තත්ත්වයට වැඩිය වෙනස්. අලුත් ලෝකයක අපි ජීවත් වෙනවා. ඒතකොට අලුතෙන් මුහුණ දෙන්න වෙනවා ගොඩක් දේවල් වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා
මේ කොරෝනා එකත් එක්ක මුළු ලෝකෙම වෙනස් වුණා. මේ වසංගතය මුළු මම ඉස්සෙල්ලා කිව්වා මුළු ලෝකෙටම බලපාපු නිසා සෑම ක්ෂේත්‍රයකද අපිට අහන්න හම් වෙනවා නිතර දැන් සංචාර කර්මාන්තයට බලපෑවා කියනවා. එහෙම නැත්නම් පෞද්ගලික බස් සේවයට බලපෑවා කියනවා. ඉගැන්වීමට අධ්‍යාපනයට බලපෑවා කියනවා. එහෙම එක ක්ෂේත්‍රයකට විතරක් නෙවෙයි. මේක මුළු ලෝකෙටම මානව සමාජයේ සියලුම පැතිවලට බලපාන්නේ. ඒක ඉස්සර තේරුම් ගන්න ඕනේ. ඒක මේ මං පෞද්ගලිකව අදහස් කරන දේ මම මේකට කියන දෙයක් නිතරම මේ කොරෝනා වසංගතය එක්තරා විදිහක තුන්වෙනි ලෝක යුද්ධය. ඇත්තට අපි දෙවෙනි ලෝක යුද්ධය දිහා බැලුවොත් දෙවෙනි ලෝක යුද්ධය තිබුණේ රටවල් අතර. දැන් මේ මුළු ලෝකෙම හැම රටක්ම හැම මානවයෙක්ම මේ නැනෝමීටර 125ක විස්කම්භයක් තියෙන කුඩා ශුද්‍ර ජීවියෙක් එක්ක සටන් කරා. ඒ වෛරස් එකත් මේක ලෝක යුද්ධෙම තමයි. ඒ නිසා පොතට පොඩ්ඩක් ආපහු ගිහිල්ලා බැලුවොත් 1945 දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක බලනකොට ලෝකෙම වෙනස් වුණා. පශ්චාත් යුද සමය දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ මුළු ලෝකෙම වෙනස් වුණා. ඒක අපි බලන්න 1945 පස්සේ වෙච්ච දැවැන්ත පරිවර්තන. ඒ විදිහටම තමයි මේ පශ්චාත් කොරෝනා සමය. මේක මම කියන්නේ තුන්වෙනි ලෝක යුද්ධය වගේ අපිට අලුත් ලෝකයකට යන්න වෙන්නේ. මෙන්න මේක ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ අපි අවංකවම අපිට මේ අලුතෙන් යන්න වෙලා තියෙනවා. ඉතින් එතකොට අපි තරුණයෝ හැටියට අපි රැකියාවල් වලට යන්න ඉන්න හැටියට සමාජයට මුහුණ දෙන්න යන විදිහට අපිට මොනවද බලපාන දේවල්. එතෙන්දී තමයි මම මුලින්ම කියන්න හදන්නේ අපිට අලුතෙන් රැකියාව අලුත් තත්යකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. එක පැත්තකින් මේ ආර්ථික බිඳවැටීමක් තියෙනවා මුළු ලෝකෙම මේ වසංගතය නිසා. ඒ නිසා රැකියා නැතිවීමේ අවදානමක්. අපිට දැන්ට තියෙන රැකියා අහිමි වීමේ අවදානමක්. අනිත් එක තමයි රැකියා ක්ෂේත්‍රයේ අලුත් මූණුවරක් ගන්න ඉඩ තියෙනවා. අලුත් මූණුවර කියන්නේ අපි දැන් මෙතෙක් කල් හිටිය අර මාසේ අන්තිමට සැලරි එකක් හම්බෙන ස්ථාවර වැටුපක් ලබන රැකියා නෙමෙයි. මීට වැඩිය වෙනස් කොන්ත්‍රාත් පදනම මත වැඩ කරන තාවකාලික රැකියා බිහි වෙන්න ඉඩ තියෙනවා. රැකියාවල ක්‍රමවේද වෙනස් වෙන්න පුළුවන්. මම කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් කොන්ත්‍රාත් එකක් නැත්නම් අසයින්මන්ට් එකක් දෙනකොට චතුරංග do I have to speak in English also or මේ සිංහලෙන් කතා කරන්නේ නැද්ද? කමක් නැද්ද? If you want to, Professor, that's fine. Is it okay if I speak in Sinhala? Yeah, it's completely. Are there any in the audience? We'll put a poll out. IT guys will put a poll out to see whether we want To it see in whether English as well. we But for want now, it in let's English continue. as well. But for now, let's continue in Sinhala, Professor. Yeah, I will continue. ඒක අර දන්නවනේ එහෙම ඕන විදිහට I will try to be bilingual but mainly Sinhala. එහෙම ඕන. දැන් අපි කොතනද කතා කර හිටියේ මේ ලෝකයේ jobs වල වෙනසක් වෙනවා. රැකියාවල වෙනසක් වෙනවා. රැකියාවල වෙනසක් වෙනවා කියන්නේ අර assignment basis වෙන්න ඉඩ තියෙනවා ගොඩක් රැකියා. එහෙම තිබුණා ඉස්සරත් තිබුණා. නමුත් ඒක වැඩි වෙලා. දැන් ඔය වෘත්තීය සමිති විදිහටත් බලන්න වෙනවා. දැන් ඔය සමහර වෘත්තීය අයිතිවාසිකම් දිහා අලුත් විදිහට බලන්න වෙනවා. මොකද මේ ලෝකේ වෙනස් වෙනවා. ඒක මේන්ලි ඒ රැකියාව වෙලඳ පොළ ජොබ් මාකට් එක වෙනස් වෙනවා. ඊළඟට තවත් එකක් අපි ඒක දැක්ක මේ කොවිඩ් කාලෙම මේ working from home නිවසේ සිට වැඩ කිරීමේ තත්ත්වය. ඒකට අර අපි පුරුදු වෙලා තියෙන working hours office hours 8 to 4 ඒවා නැතුව අලුත් විදිහට වැඩ කරන්න පුරුදු වෙනවා. මේවට අලුත් skills ඕන වෙනවා. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි පුරුදු වෙලා තියෙන කවුරු හරි සුපර්වයිසර් කෙනෙක් දැන් අපේ බොස් මේ ෂෙවාන් යටතේ වැඩ කරනවා වගේ නේ. අන්න එහෙම නෑ දැන්. දැන් මේ ක්‍රමය වෙනස් වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒක පොඩක් මතක තියාගන්න ඕනේ. ඒක වෙනස් වීගෙන යනවා. It has been changing over the period. හරි. දෙයාම part time workers part time වැඩ කරන හිටියා. ඊළඟට working from home තිබුණා. especially IT field එකේ ගොඩාක් අය වැඩ කරේ ගෙදර ඉඳලා. දැන් ඒක අනිත් ක්ෂේත්‍ර වලටත් ගිහිල්ලා. දැන් අපිට මේ what I am trying to say මම මේ කියන්න හදන්නේ ඉස්සරහට ඕක තමයි සැබෑ තත්ත්වය. ඒක තමයි අර new normal කියලා කියන්නේ. මෙන්න මේක තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. There won't be we can't go back to the world which were before March or before November. Let's say before November කියලා කියමුකෝ. November 2019 yes last year. ඒකට ඉස්සරහා ලෝකෙට යන්න බෑ. ලෝකෙ වෙනස්. ඉතින් මේ ලෝකෙට වෙනස් නිසා we should be ready. අපි මේ අපේ මම නම් එච්චර යවුණෙක් නෙවෙයි. නමුත් අපි මේ කතා කරන තරුණ පරම්පරාව ලෑස්ති වෙන්න වෙනවා මේ අලුත් ස්කිල්ස් වලට. අලුත් ස්කිල්ස් ගැන මම වෙනමම අපි වෙලා තිබ්බොත් පස්සේ කතා කරමු බලන්න. but what is the most important skill? මෙතනදී කතා කරන්න වෙන්නේ මේ අභියෝග වලට මුහුණ දෙන්න නම් මේ මුහුණ දෙද්දී ප්‍රධානම ස්කිල් එක තමයි entrepreneurship. මම හිතන්නේ එන්නම් අර ඉස්සලා අඳුන්ලා දුන්න නිසා
ඌව වෙලස්ස විශ්වවිද්‍යාලය පටන් ගත්තේ ඔන්ටර්ප්‍රීනියරියල් යුනිවර්සිටි එකක් හැටියට ව්‍යවසායකත්ව විශ්වවිද්‍යාලයක් හැටියට. මෙතනදී සමහර පටලවා ගන්නවා මේ ව්‍යවසායකත්ව විශ්වවිද්‍යාලයක් කිව්වහම ඌව වෙලස්ස විශ්වවිද්‍යාලයෙන් පිට වෙන හැම උපාධිධාරියෙක්ම ව්‍යවසායකයෙ වෙන්න ඕනේ කියලා. ඒක වෙන්න බෑ. එහෙම කරන්නත් බෑ. You can't make everybody entrepreneurs then who are going to do the other work. අනේ ඒ නිසා හැමෝටම ව්‍යවසායකයෙක් වෙන්න බෑ. වෙන්න try කරන්න ඕනේ, that's there. But එහෙම වෙන්න අමාරුයි. ඒ නිසා but there is another important thing many do not understand. මෙන්න මේක මතක තියාගන්න. මම මේ සම්බන්ධ වෙන හැමෝටම කියන්නේ දුවලා පුතාලට. හරි? අපේ සහෝදර සහෝදරියන්ට කියන්නේ මතක තියාගන්න හැමෝටම entrepreneurial skills ව්‍යවසායකත්ව නිපුණතාව ඕනේ. ඔන්න ඔතනයි අපි කතා කරන්න ඕනේ. මේ post covid ලෝකෙට මේක හරි ඉස්සරහට තිබ්බා. දැන් ඒක ඊට වඩා වැදගත් වෙලා තියෙනවා. දැන් ව්‍යවසායකත්ව නිපුණතාවයෙන් නැතුව you won't be able to survive in the post covid era. මතක තියාගන්න. ඒ ව්‍යවසායකත්ව නිපුණතාවයෙන් නැති වුණොත් ඔබ ෆේල් වෙන්න ඉඩ තියෙනවා, අසාර්ථක වෙන්න ඉඩ තියෙනවා පශ්චාත් කොරෝනා ලෝකේ. ඒ නිසා මේ ව්‍යවසායකත්වය දැන් ව්‍යවසායකත්වය කියන්නේ මොකක්ද? ව්‍යවසායකත්වය කිව්වහම අපි සාමාන්‍යයෙන් අපි තේරුම් ගන්න දෙයක් තමයි ඒකට තියෙන ඩෙෆිනිෂන් එක තමයි ව්‍යාපාරයක් පටන් ගැනීම. ලාභ ඉපැයීමේ ව්‍යාපාරය, රැකියාවල් ඇති කිරීමේ ව්‍යාපාරය පටන් ගැනීම. ඒක ටිකක් නැරෝ ඩෙෆිනිෂන් එක. අන්න ඒක මතක තියාගන්න. ඒක තමයි හරි වචනේ අපි වැඩියෙන්ම පාවිච්චි කරන්නේ. ව්‍යවසායකයන් කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ බිස්නස් එකක් ව්‍යාපාරයක් පටන් ගන්න two aspects දෙකක් තියෙනවා. එකක් තමයි ලාභ ඉපැයීම, අනිත් එක ඒ හරහා රැකියාව උත්පාදනය වෙනවා. නමුත් ව්‍යවසායකත්ව නිපුණතාවය කියන්නේ ඔයිට වැඩි ටිකක් පුළුල් දෙයක්. ව්‍යවසායකත්ව නිපුණතාවය කියන්නේ ප්‍රශ්න විසඳීම. විසඳුම් නැති, සරල විසඳුම් නැති ප්‍රශ්න විසඳීම කියන එක තමයි ව්‍යවසායකත්ව නිපුණතාවය. ව්‍යවසායකත්වය කියන්නේ. එතකොට බරපතල ප්‍රශ්න තියෙනවා. දැන් අපි බලන්න හොඳම උදාහරණය මේ පහුගිය කොවිඩ් වසංගතයේ කාලේ කොච්චර අලුත් ව්‍යවසායකයෝ බිහි වුණාද? අලුතෙන් රොබෝරු බිහි වුණේ නැද්ද? අපිට මොකද ICU මේ වලට ඇඳන් හැදුවේ නැද්ද? ICU බෙඩ්ස් හැදුවේ නැද්ද? දැන් මේගොල්ලෝ කොහෙද හිටියේ? දැන් මේ අවස්ථාව එනකම්ම හිටියා. ඒක ඔය කොවිඩ් වසංගතය හරහා ආව හොඳ දේවල්. right? මම ඒක නිසා මම කියන්නේ ව්‍යවසායකයෙක් කියන්නේ just not only that you are starting your own business. You have to have that entrepreneurial skills. අන්න ඒ ව්‍යවසායකත්ව නිපුණතාවය, ඒ ව්‍යවසායකත්ව කුසලතාවය නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. මේ පරම්පරාවට මම කියන්නේ අපේ V-Force බලකායට ගම්මැද්ද හරහා එකතු වෙන අයට මේ අපේ හැම කෙනෙකුටම මම කියන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට හැමෝම මතක තියාගන්න ඌවෙලස් විශ්වවිද්‍යාලය විතරක් නෙවෙයි සියලුම විශ්වවිද්‍යාල පිට වෙන උපාධිධාරීන් ඒ වගේම හැම තරුණියක්ම ව්‍යවසායකත්ව නිපුණතාවය දියුණු කරන්න ඕනේ. එතකොට ව්‍යවසායකෙක් වෙන්න නම් අර කිව්වාගේ problem solving skills නැත්නම් ඒක විතරක් මදි. මම අවස්ථාවක් ලැබුණාම මම හැම වෙලෙම කියන දෙයක් තමයි expert thinking. අලුතෙන් හිතන්න ඕනේ. මේක හරිය අමාරු දෙයක්. අලුතෙන් කොහොමද හිතන්නේ අපි? අපි පුරුදු වෙලා තියෙන විදිහෙන් හිතන්නේ. අපේ මොලේ වැඩ කරන්නේ දන්න දේ ඉන්නේ from known to unknown යන්නේ. අපි දන්න දේෙන් තමයි නොදන්න දේවල් පැහැදිලි කරගන්න හදන්නේ. එහෙම තමයි අපේ මොලේ වැඩ කරන්නේ. මනෝවිද්‍යාඥයෝ කියන්නේ එහෙමයි. නමුත් මේ එළියට ඇවිල්ලා හිතන්න. ඒ out of the box thinking කියන එක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. ඒක අපි පුරුදු වෙන්න වෙනවා. අන්න ඒක ඉතාම වැදගත් වෙනවා ව්‍යවසායකත්ව නිපුණතාවය. දැන් අලුත් දෙයක් කරනවා අපි බයයිනේ. අනේ අවදානම ගන්නත් ඕන. මේක කරොත් fail වෙයි. නේ? fail වෙද අබ්දුල් කලාම් මොකක්ද කියලා තියෙන්නේ? what do you mean by fail? First attempt in learning. fail කියන්නේ first attempt in learning. අපි එහෙම නැතුව වැඩක් නොකර fail වෙන්නේ නැහැ නේ. වැඩක් නොකර අසාර්ථක වෙන්නේ නැහැ නේ. අපි දැන් එහෙම අලුතෙන් හිතපු අය නිසානේ ලෝකෙ ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. දැන් බලන්න සයන්ස් කොහොමද ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ? විද්‍යාවේ දැන් ආතර් සී ක්ලාක් මහත්මයා දැන් about 30-40 years back ඒ සැටලයිට් එක කිව්වම hina වුණානේ. දැන් මේ අපි zoom තාක්ෂණය ඔක්කොම සැටලයිට් හරහානේ මේ අපි එකතු වෙන්නේ. දැන් මේ ටෙක්නොලොජි එක අවුරුදු 25කට 30කට ඉස්සෙල්ලා කිව්වහම අට්ටි hina වුණානේ. අන්න ඒකයි. ඒ ඉස්සරහට හිතන්න පුරුදු වෙන්න ඕනේ. අනේ මම කන්ටිනියු කරන්නද? ප්‍රොෆෙසර් මම ඇහෙනව නේද? ඔව් ඇහෙනවා. කන්ටිනියු කරන්නද? පොඩි ඩිස්ටර්බන්ස් එකක් ආවා. ඕකේ නෝ. ඔව් පොඩි ඉන්ටරප්ෂන් එකක් ආවා. අපි කන්ටිනියු කරමු. Is it okay or you want to have a break? කන්ටිනියු කරන්නද නැත්නම් බ්‍රේක් එකක් ඕනේද? No, we'll go ahead. Right. Okay. තව විනාඩි 5ක් 10ක් ඊට පස්සේ we'll come to the go to the
sure. අලුතෙන් හිතීම right මේ අලුතෙන් හිතීම තියෙන්න ඕන හරි ව්‍යවසායකෙක් නම් ඉස්සරහට තියෙන අභියෝග අපිට ඇති කරගන්න නම් ඒවට මුහුණ දෙන්න ඕනේ. දැන් අලුතෙන් හිතන්න කියන්නේ මේ COVID-19 ගන්නකො. දැන් COVID-19 වෛරස් එක අලුත් වෛරස් එකක් නේ. ඒකේ ෆැමිලි අර thinking එක එනවා. ඒක දැන් ඉස්සෙල්ලාම අපි මොකද කරන්නේ? කම්පෙයාර් කරනවා SARS MERS අපි දන්න වෛරස් එක. දන්න වෛරස් එක හරහා from known to unknown යන්නේ. නේ? ඒක හොඳම එක්සැම්පල් එකක් මේක. එතකොට this is something new. ඔය ඉස්සර මතකද අමුතු නමක් ඒවා ෆුට්බෝල් ලගේ ඊබෝලා මේ ජීවිතේට අහලා නැති වෛරස් එකක් නේ. ඉතින් එතකොට මෙඩිසින් වල තියෙනවා මේ අලුත් වෛරස්. ඒ විතරකුත් නෙමෙයි අපේ සමාජයේ අපි මූණ දෙන ගැටලු ගොඩක්. මේ මූණ දෙන ගැටලු ගොඩක් අලුත් ඒවා. මම මේකට තව උදාහරණයක් කියන්නම්. දැන් අවුරුදු 25කින් එන ටෙක්නොලොජි කියන්න පුළුවන්ද? තව අවුරුදු 25කින් නෙමෙයි. within next 5 years එන ටෙක්නොලොජි අපිට කියන්න පුළුවන්ද කියලා දෙන්න බෑ. යුනිවර්සිටි එකට කියලා දෙන්න බෑ. එතකොට ඕගොල්ලෝ ගිහිල්ලා යුනිවර්සිටි එකේ අපිට මේක ඉගෙනුවේ නැහැ කියන්නද රස්සාවකට ගියා. නිවුස් ෆස්ට් කියලා කිව්වොත් එම් පලයන්ද කියලා කියයි. එහෙම කරන්න බෑ. That is the thing that you have to think new. So when you go to you have to get adapted. මම මේක හැම වෙලේම හම්බෙන හැම වෙලේම කියන දෙයක් තමයි adaptability. අපේ අයට නැතිම දෙයක් adaptability. මම මේකට තේරෙන සිංහලෙන් කියනවා මම අර ඊසර MIM එකට ඇවිල්ලා තෝක් කිව්වා. කට්ට කන්න පුරුදු වෙන්න ඕනේ. ඒකයි කියන්නේ අපේ අයට අපේ තියෙන නැතුවම ගතියක් තමයි මේ ඒ ඇඩැප්ට් වෙන්න කැමති නැහැ. දැන් අපි මේ Zoom එකට ඇඩැප්ට් වෙන්න වෙලා තියෙනවා. අපි මේක ලයිව් කරපු අයනේ. මම ජීවිතේට ලෙක්චර් එකක් කරලා තිබ්බේ නැහැ මෙහෙම ඉන්ටර්නෙට් එක හරහා. නමුත් now you have to get adapted. can't help. අන්න ඒ පුරුද්ද ඕනේ. ඔය ව්‍යවසායකත්ව ලක්ෂණ දෙක එන්න ඕනේ. තව තියෙනවා ලිස්ට් එකක් මම පස්සේ වෙලාවක් ලැබුණොත් මම කියන්න. නමුත් මම ආපහු එන්නේ ව්‍යවසායකයන්. මේ ව්‍යවසායකෙක් වෙන්න නම් entrepreneurial skills කියන ව්‍යවසායකෙක් වෙන්න එක පැත්තක දාමුකෝ අපි අඩුම තරමේ ව්‍යවසායකත්ව නිපුණතාවය කියන්නේ අර සියලු නිපුණතාවල එකතුවක්. all those skills have to be there. you have to be think. අපි හිතන්න උගන්වන්නේ නැහැනේ. අපේ සමාජය අපි කොහෙද හිතන්න උගන්වන්නේ? නේ? අපිට ටීවී වලින්වත් ඉන්න දෙන්නේ නැහැ. ඕගොල්ලෝ අපිට උගන්වනවන්නේ. නේ? අපි හිතන්න පුළුවන් සමාජයක් හදන්න ඕනේ. අපි ඒ වගේම තමයි තව වැදගත්ම එකක් තියෙනවා. තව හොඳම ස්කිල් එකක් මම මේක හැමදාම කියන එක තමයි communication skill. Complex communication. But it's just not only communication. When you say the complex communication is සංකීර්ණ sannivedanaye කියන්නේ the skill which is required in interpersonal interaction. ඔයා අනිත් අයට convince කරන්න පුළුවන් වෙන්න ඕනේ. අනිත් අය motivate කරන්න පුළුවන් වෙන්න ඕනේ. තමන්ගේ idea එක තමන්ගේ අදහස නිර්වුල්ව පැහැදිලිව කියන්න පුළුවන් වෙන්න. these are ඔන්න ඔය වගේ skills ගොඩක් තියෙන්න ඕනේ entrepreneurial කෙනෙක් වෙන්න. entrepreneurial skills කිව්වහම ඔය සියල්ල එකතුවක්. නිකම්ම business එකක් පටන් ගන්න එක විතරක් නෙමෙයි. ඒක තමයි සැබෑ. ඒකනේ ව්‍යවසායකයා සහ ව්‍යාපාරිකයා කියලා දෙන්නේ කිව්වේ. So when you call ව්‍යවසායකයා කිව්වහම ඊට වැඩි ටික broad තේරුමක් තියෙන්නේ. අර problem solving skill එක තියෙන්න ඕනේ. risk taking තියෙන්න ඕනේ. expert thinking ability එකක් තියෙන්න ඕනේ. අලුතෙන් හිතන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම හොඳ communicator කෙනෙක් වෙන්න ඕනේ. මෙන්න මේ නිපුණතාවත් එක්ක තමයි එන්න ඕනේ. ඊළඟට මම යන්නම්. තව මට විනාඩි 5-10ක් දෙන්න පුළුවන් නේද අතර? පුළුවන්. Yes, right. So ඊළඟ අනිත් එක තමයි දැන් අපි සාමාන්‍යයෙන් තියෙනවා මෙන්න මේ අකමැති මම සිංහල ප්‍රස්තාව පිරුලක් තියෙනවා. ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න. ඇඟිල්ලේ තරමට ඉදිමිලා මදි. එහෙම නැත්නම් අපිට කියනවා අහසේ මාලිගා තනන්න එපා කියලා. මේක මේ සිංහල භාෂාවේ තියෙන මේ මේක නෙමෙයි. නමුත් සමහර වෙලාවට අපි ඒක නෙගටිව් වෙනවා. අපි අහසේ මාලිගා තනන්න ඕනේ. අපි ඒ විදිහේ හීන දකින්න ඕනේ. එතකොට තමයි අපිට යන්න පුළුවන් ඒ ලෝකෙට. මම හිතනවා අපේ මේ V-Force බලකායේ ඒක අනිවාර්ය අවශ්‍යතාවයක් වෙන්න ඕනේ. අපි යන්න ඕනේ එතෙන්ට. අපි මේ හීනය දකින්න ඕනේ. එතකොට අපිට මේ හීනේ දැක්කම ඒ ළඟකට යනවා. අන්න ඒකත් මතක තියාගන්න මේ ලොකුවට හිතන්න පුරුදු වෙන්න. ඇඟිල්ලට වඩා ඉදිමෙන්න පුරුදු. ඒක කියලා මේ ඕනවට ඇදී නිකන් මේ ඔළුව දුම්මගෙන අහංකාරයෙන් මේ පාරේ යනකොට තාඩිත් උන් බැන යන තත්ත්වයටපත් වෙන්න එපා. ඒක නෙමෙයි මම අදහස් කරන්නේ. අපි හීන දකින්න. thinking අනේ හීන දකින කට්ටිය අපි ඇති කරොත් අපේ ඕනතරම් විද්‍යාඥයෝ ව්‍යවසායකයෝ බිහි වෙනවා. ඒ එක්කම හැබැයි එහෙම වුණාට පොඩියට පටන් ගන්නත් පුරුදු වෙනවා නම් හොඳයි. මම එන්නම් අර ව්‍යවසායකයන්ගේ තියෙනවා වැදගත්ම එකක් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයෝ කියලා. අපිට උදාහරණ කීපයකුත් අපි දෙන්න බලාපොරොත්තු වෙනවා පස්සේ අපේ විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන්ගෙන්ම small and medium scale enterprises අනේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් ගැන කියද්දී මට මේ දත්ත ටිකක් තියෙනවා.
ඇත්තටම අපි හිතන්නේ මහා විශාල බහුජාතික සමාගම් නැත්නම් මල්ටිනේෂනල් සමාගම් තමයි දල ජාතික රටක නිෂ්පාදනයට ප්‍රධාන බලපෑම කියලා. වැරදි. අපි ඕස්ට්‍රේලියාව ගත්තොත් ඕස්ට්‍රේලියාවේ දල ජාතික නිෂ්පාදනයෙන් තුනෙන් එකක්ම කරන්නේ SME small and medium scale enterprises. ඕස්ට්‍රේලියාවේ තියෙන සමාගම් වලින් 98ක් ඒ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායික. ඔස්ට්‍රේලියාව විතරක් නෙමෙයි ඇමරිකාවෙත් එහෙමයි. ඇමරිකාවේ 2018 ගත්තොත් එහෙම 99%ක්ම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ. මෙන්න මේක අපි තේරුම් ගන්න. ඒ නිසා මම කියන්නේ ඔයා ඔබ ව්‍යවසායකයෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ කුඩා හා මධ්‍යම පරිමාණයෙන් පටන් ගන්න. එක පාරටම මහා දැවැන්ත ඒවා අර ලොකුවට හිතන්න. ලොකුවට හිතන එක නැති කරන්න එපා. නමුත් අර සාමාන්‍ය මට්ටමින් පටන් ගන්න මොකද ලෝකයේ පුරාම දැනට මෙතෙක් කල් පහුගිය අවුරුදු දශක දෙක තුන ඇතුළත බහුජාතික විශාල සමාගම් නෙවෙයි ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ දල ජාතික නිෂ්පාදනයට gross national product එකටත් බලපෑම් කරලා තියෙන්නේ ඒ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික. මම මෙතනින් නවත්තන්නම්. තව සාකච්ඡාව ඉදිරියට යන්න මම ආශ්චර්යයක් කියනවා මේ පශ්චාත් කොරෝනා සමය කියන්නේ අලුත් ලෝකයක්. අලුතෙන් හිතන්න පුරුදු වෙන්න. අලුත් විදියට හිතන්න පුරුදු වෙන්න. ඒ සඳහා අවශ්‍ය නිපුණතා අර කිව්ව නිපුණතා ගොඩාක් තියෙනවා. තව පස්සේ ඉඩක් ලැබුණොත් කතා කරමු. ඒ නිපුණතා සියල්ල ඒ ස්කිල්ස් ඔක්කොම ඕනේ. ඒක හැබැයි ඔයිට කොවිඩ් වලට ඉස්සෙල්ලත් ඔය අවශ්‍යතාවය තිබ්බා. නමුත් කොවිඩ් වලට පස්සේ අර මං කිව්ව රැකියාව වෙළඳපොළ වෙනස් වෙන නිසා සමාජය වෙනස් වෙන නිසා මේ අලුත් විදියට හිතීමේ අවශ්‍යතාවය මතුවෙලා තියෙනවා. ඒකට අපි ලෑස්ති වෙන්න ඕනේ. අපි සැබෑ නායකයෝ වෙන්න ලෑස්ති වෙන්න ඕනේ. අපි සැබෑ ව්‍යවසායකයෝ වෙන්න ලෑස්ති වෙන්න ඕනේ. අපි අලුතෙන් හිතන අය විදියට හිතන්න ලෑස්ති. මම එතනින් නවත්තන්නම්. ඉදිරියට අවශ්‍ය වුණොත් සම්බන්ධ වෙන්නම්. දැන් මේ අපි මේ කතා කරන ප්ලැට්ෆෝම් එකේ පිටිපස්සේ ඉන්නෙත් V4 එකේ සමාජිකයන් වුන් තමයි මේ අපේ මේ අද අපේ වැඩසටහන සංවිධානය කරලා අපිට මේ අවස්ථාව ලෑස්ති කරලා දීලා තින්නේ. අපිත් එක්ක දැන් සම්බන්ධ වෙලා ඉන්නවා සෝෂල් මීඩියා හරහත් ගොඩක් දෙනෙක්. ඒක නිසා අපි ඒගොල්ලන්ටත් ප්‍රශ්න තියෙනවා අනිවාර්යෙන්ම. ඒ ප්‍රශ්න වලට අපි යොමු වෙනවත් එක්කම අපේ මෙතනත් ඉන්නවා සමිත හන්තනපිටිය and තිලිනී ධර්මතිලක. thank you for being here. මේගොල්ලන්ගෙනුත් අපිට ප්‍රොෆෙසර් ප්‍රශ්න එනවා. ඒක නිසා අපි මේ ප්‍රශ්න වලට පොඩි අවස්ථාවක් දෙන්න කියලා හිතුවේ. පළවෙනිම ප්‍රශ්නේ මට තියෙන්නේ දැන් මම දන්න නැත්තම් මම අහලා තියෙන විදිහට මේ entrepreneurship ගැන කතා කරද්දී හැමෝම යම්කිසි වයස් සීමාවක ඉන්න කට්ටියව ටාගට් කරනවා වගේ හැඟීමක් එනවා. ඒ කියන්නේ තරුණ වෙන්න ඕනේ, ජවය තියෙන්න ඕන, අලුතෙන් හිතන්න පුළුවන් වෙන්න ඕනේ වගේ දේවල් ගොඩක් කියනවා. මේ වගේ හැඟීම් අලුතෙන් හිතන්න පුළුවන් වෙන්න ඕනේ වගේ දෙන්න ව්‍යවසාය සීමාවක් තියෙනවද? දැන් නේද ඒක මම හිතන්නේ අර කියන නිපුණතා ටික තියෙනවා කොහෙත්ම වයස් සීමාවක් නැහැ. දැන් never it's too late කියලා කියනෝනේ. අනිත් පැත්තේ අපි මේ ඔබ අදහස් කරන්නේ මේ කිසියම් වයසක් එන්න ඕනද මෝරන්න ඕනද කියලාද? එහෙම නැත්නම් වයසට වැඩි වයසක අයට බෑ කියලාද? මොකද්ද ප්‍රශ්නේ වඩා? ඔව් ඒක තමයි. ඔව් ඒක තමයි. දැන් අපි entrepreneurship කියලා ටාගට් කරන ඒජ් ගෲප් එකක් තියෙනවා. ඒ කියන්නේ 20 25 ඇතුළේ නැත්නම් 20 30 40 45 ඇතුළේ කියලා වගේ නිකන් අයිඩියා එකක් අපිම හදාගත්ත අයිඩියා එකක් තියෙනවද? මේගොල්ලන්ට තමයි entrepreneursලා වෙන්න පුළුවන්. මෙතනින් වයසට ගියාම වෙන්න බෑ වගේ එකක්. ඔව් මම හිතනවා මම මේ දැන් වන්න ඉයන් ජොයින් වුණා නේද ඉයන්? can you hear? මේ මම හිතන්නේ ඒක මේ එහෙම එකක් නෑ කිසිම මේ වයස් ભેදයක් නෑ. දැන් අපි දන්නවා හොඳටම ලෝකේ සමහර අය ඉන්නවා මේ කුඩා කාලේ ව්‍යවසායකයන් හැටියට ව්‍යාපාරිකයන් හැටියට පටන් ගත්ත අය. ඊට පස්සේ කාලේ කාවයි ඉන්නවා. නේද? එහෙම මගේ පෞද්ගලික අදහස සරල උත්තරේ එහෙම වයස් සීමාවක් නෑ. ඒක තරුණායට විතරක් හෝ එහෙම නැත්නම් මැදිවියට පැමිණෙන අයට විතරක් සීමා වෙන දෙයක් නෙවෙයි. there is no age limit in simple terms. මහාචාර්යතුමාගේ ඇත්තටම දේශන ඉතාම වටිනා කාලානුකූලව අපිට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මහාචාර්යතුමා දැන් අපේම සහෝදර සහෝදරියන්ගෙන් ඔබතුමාට good morning පුළුවන් නේද මේකට
මම හිතන්නේ මට එක්සාම්පල් දෙන්න පුළුවන් අවුරුදු 5-6 ළමයින්ගේ ඉඳන් අවුරුදු 70 80 වෙනකන් කට්ටිය වෙනකම් සක්සස්ෆුල් බිස්නස් ගොඩනගපු. ඒ කියන්නේ නැෂනල් ලෙවල් ග්ලෝබල් ස්කේල් බිස්නස් ගොඩනගපු. ඉතින් ඒකට කවදාකවත් ඒජ් ලිමිට් එකක් නැහැ. ඒජ් එක බැරි එකක් නෙවෙයි නේද? අනිවාර්යයෙන්. Thank you, Ian. Professor, අපිට තව ප්‍රශ්නයක් ප්‍රශ්නයක් තියෙනවා මම හිතන්නේ. ප්‍රොෆෙසර් බව හෙනවද ප්‍රොෆෙසර්? අපේ අසන්නන්ගෙන් ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රොෆෙසර් ඇහෙනව නේද? ප්‍රොෆෙසර් ඇහෙනව නේද? අපේ සමිතා චුට්ටක් හයියෙන් ඇහෙනවා. ඇහෙනවා මල්ලි. හරි. ප්‍රොෆෙසර් දැන් එනවද? සමිතා තව ටිකක් හයියෙන් කතා කරනවද? Can you just little louder? Yes. ප්‍රොෆෙසර් අපි අහගෙන හිටියා ඔබතුමාගේ වැදගත් කියන්නේ හරවත් දේශනේ අපේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා ප්‍රොෆෙසර්. දැන් අපේ සහෝදර සහෝදරියෝම ඉන්නවා සමහර අය කියන්නේ එයාට වවන්න ඉඩමක් තියෙනවා. මම එහෙම නැති කියලා මම හිතනවා ප්‍රොෆෙසර්. එනවා go ahead. Yeah. තව කෙනෙක් ඉන්නවා වවන්න දන්න කෙනෙක් ඉන්නවා. අපි හිතමු මේ දැන් අපි ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක ගැන කතා කරනවා නම් තව කෙනෙක් ඉන්න ඇප් එකක් හදන්න දන්න කෙනෙක් ඉන්නවා. තුන් දෙනා තාම හම්බ වෙලා නැහැ. ඒකට අපිට මේකට බිස්නස් හබ් එකක් වගේ හැකියාවක් තියෙනවා නම් අපිට හදාගන්න මේක තව පොඩ්ඩක් අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා. ඔයසම මට හිතෙනවා අපිට. සමිතා ඔයාගේ ප්‍රශ්නේම උත්තරේ තියෙනවනේ. නෑ දැන් මම කියන්නේ දැන් අපිට දැන් මේ කොවිඩ් නිසා මේකට හොඳම අවස්ථාව නේද? දැන් අපිට සමහර වෙලාවට ඉස්සර අපි ෆිසිකලි හම්බෙනකම්ම ඉන්නවනේ. then since there is this so called I don't like this word social distancing, it has to be actually physical distancing. Socially we are meeting. මේකත් මතක තියාගන්න. sorry for මේ deviate වෙනවට. මේ social distancing කියන එක WHO එක ගත්ත term එක වැරදි. socially අපි ඊට වැඩි එකතු වුණා. social integration එක වැඩි වුණා මේ covid නිසා. during the covid period people got connected. Sabita, I am giving you the answer. මෙන්න මේකයි. මම හිතන්නේ this is the best time to connect through online. And there are NGOs as well as the government organizations. I can list out, but ඕන තරම් ඉන්නවා ඒ entrepreneurs ලාට උදව් කරන්න පුළුවන් platforms and loan schemes තියෙනවා. මේවා තියෙනවා ගොඩක් මේ I know that especially that මොකද NEDA කියන්නේ මේ National Enterprise Development Authority එකේ there's so many funding schemes. ඉතින් ඒ නිසා හොඳම වෙලාව තමයි මේ වෙලාවේ අපිට online එකතු වෙන්න පුළුවන් even without physically meeting. මේ අනිත් skill එක that we are getting used. අපි ඉස්සර හම්බෙන්නේ නැතුව දැන් මේ ඊයන් දැන් සති දෙකකට ඉස්සෙල්ලා හම්බෙච්ච නිසා දන්නවා. But even if you meet like this that we have to get used to that. The Enisa Samita, I think the answer is yes, this is the best time. Let them get together. Of course, someone. So why don't we start as the V force? We can start as a platform and connecting them because already make a private patangan. That's what I suggest. Did I answer your question, Samita? Yes, sir. Thank you. ප්‍රොෆෙසර් තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපිට පහුගිය මාස 6 තුලද වගේ ගොඩක් entrepreneur skills තියෙන ව්‍යවසායකයෝ රටෙන් බිහි වුණා. නමුත් එයාලට අපි දකිනවා ලොකු ප්‍රශ්නයක් විදියට මේ ඒ අදහස යථාර්ථය කරගන්න බැරි වෙන්න විදියට ප්‍රාග්ධනය හරස් වෙනවා කියලා. ඉතින් කොහොමද entrepreneur skills තියෙන නව අදහසක් තියෙන නව නිර්මාණයක් තියෙන පුද්ගලයෙක් කොහොමද තම ව්‍යාපාරයට නැත්නම් ඒ තම අදහස පණ ගන්නවන්න ප්‍රාග්ධනය හොයාගන්නේ කියලා අපි Oh, I am not competent. I think I have Ian. Thank you very much for joining. Amaru Prastal in Verana. Will I would like to get some ideas from Ian. Can you help us, Ian? Ian, your mic is muted. මෑත කාලේ ගත්තොත් එම්ම මම පොඩි දෙයක් කියලාම පටන් ගන්නම්. මේ බිස්නස් එකක් ගන්නකොට ඒ බිස්නස් එක ගැන කමිට් කරන්න බැයි නම් ඒ කියන්නේ අපි කියන්නේ ඒ බිස්නස් එක අරන් යන්න ඕන ඉස්සරහටම මොන ප්‍රශ්න ආවත් කියන ඒ කමිට්මන්ට් එක ගන්න බැයි නම් සමන්ගේ කම්ෆර්ට් සෝන් එකෙන් එළියට යන්න බැයි නම් නම්බර් 1
you shouldn't be a entrepreneur. එයා ඊට වඩා job එකක් කරන එක තමයි හොඳම දේ. මොකද මේ entrepreneurship කියන්නේ සහ මේ business එක build කරනවා කියන්නේ ඉතාම අසීරු කාර්යයක්. ස්පෙෂලි ඔය මුල් අවුරුදු දෙක තුන. අනිවාර්යයෙන් ලංකාවේ සාමාන්‍යයෙන් අවුරුදු 3ක් විතර යනවා හරි business එකක් grow වෙන්න. එතකොට ඔයගේ ප්‍රශ්න ගැන කතා කරොත් ඔය ෆන්ඩින් කියන තැනට හිර වෙන එක මුලින්ම වැරදි. මොකද ෆන්ඩින් කරන්න ඕන තරම් මෙතඩ්ස් තියෙනවා. ඔයාට හරි අයිඩියා එකක් සහ ඔයාට හරි ප්‍රොපර් බිස්නස් ප්ලෑන් එකක් තියෙනවා. දැන් අපිට ගොඩක් වෙලාවට අයිඩියාස් කියන දේ තියෙනවා. නමුත් අයිඩියා එක කමර්ෂියලයිස් කරලා අපි බලන්නේ මේක කොච්චර ROI එකක් එනවා. රිටර්න් එකක් තියෙනවද? මේක ඇත්තටම කරන එක feasibleද? මේ වගේ දේවල් තව ලෝකේ මීට සිමිලර් දෙයක්. මොකද සිමිලර් ප්‍රොඩක්ට් එකක් කරනවා නම් highly competitive. ඔයා ඒතකොට එතනින් එහාට ඊට වඩා වැඩිපුර ඔයාගේ USP අපි කියන unique selling proposition ඔයාගේ වෙන අයට වෙනස් වෙන ඔයාගේ දේ මොකක්ද? ඔයාගේ මාකට් එකේ ඒක ඇඩැප්ට් කරයිද? අන්නේ දේවල් ගැන අපි හිතන්නේ නැහැ. මුලින්ම අපි බලන්නේ අනේ මට සල්ලි නැහැ මට මේකට සල්ලි හොයා ගන්න ඕන කියන්නේ. ඒක සම්පූර්ණයෙන් වැරදි. මොකද ඔයා ප්‍රොපර් බිස්නස් ප්ලෑන් එකක් හදලා ඔයාට ඒ කොන්ෆිඩන්ස් එක තියෙනවා නම් මොකද ඉන්වෙස්ටර්ස්ලා විදියට අපි හෝ ඉන්වෙස්ට් කරන බැංකුවක් හෝ ඕන දෙයක් හැම වෙලේම බලන්නේ ඔයාගේ බිස්නස් එකටත් වඩා ඔන්ටර්ප්‍රනර්ගේ තියෙන කොන්ෆිඩන්ස් එක. ඒ කියන්නේ මේක මෙයාට අරන් යන්න පුළුවන් ද කියන කොන්ෆිඩන්ස් එක තමයි අපි මුලින්ම බලන්නේ. ඒකයි ගොඩක් කට්ටිය කියන්නේ තව පළවෙනි විනාඩි දෙක තුන යනකොට අපි ඩිසයිඩ් කරනවා කියලා මෙයාට ඉන්වෙස්ට් කරන්න ඕනද නැද්ද කියන එක. ඒ වගේ තමයි. එතකොට ඒකින්ද first of all number 1 ඔයා බිස්නස් එක ගැන කමිට් වෙන්න තියෙනවාට ඔයා මුලින්ම හදා ගන්න ඕන සෙල්ස් කොන්ෆිඩන්ස් එක. number 2 බිස්නස් එක ගැන ෆියුචර් එක ගැන ඔයාට තියෙන බිස්නස් ප්ලෑන්ස් බිස්නස් ඒ කියන්නේ මේකේ තියෙන ග්‍රෝ කරන එක ගැන ඔයාට ප්‍රොපර් අයිඩියා එකක් සහ ප්‍රොපර් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. මේ දෙක තියෙනවා නම් ෆන්ඩින් කරන්න NGOs තියෙනවා. ගවර්න්මන්ට් එකේ ඕගනයිසේෂන් ගත්තොත් මම අර කලින් ප්‍රෝග්‍රෑම් එකක් කතා කරා සෙට් කියන ආයතනය ස්මෝල් එන්ටර්ප්‍රයිස් ඩෙවලොප්මන්ට් කියන ආයතනයේ ඕගොල්ලන්ට රුපියල් 50000ක ග්‍රාන්ට් එකක් තියෙනවා ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඊට පස්සේ ලක්ෂ 5ක් වෙනකන් නව ව්‍යාපාර වලට ණය දෙන්න පුළුවන් 104 ගානේ. ඔය කොවිඩ් වලට කලින් අවුරුද්දකට කලින් දැන් ඒගොල්ලෝ ඒක දෙන්නේ. ඒක ගන්න පුළුවන්. ඊට අමතරව ස්ටාර්ට්අප් ෆන්ඩින් ප්‍රෝග්‍රෑම් මම හිතන්නේ කොළඹ තියෙනවා මම දන්න තරමින් 20කට එහා පැත්තේ. ඒවට යන්න පුළුවන්. මගේ ඔෆිස් එකෙත් එක්කෙනෙක් දාලා 1 මිලියන් දීලා තියෙනවා. ඒකින්ද ෆන්ඩින් කරගන්න පුළුවන්. මේකේ ෆන්ඩින් ගැන ඔය හිතන තරම් අමාරු නෑ if you have a proper business plan and a business idea. Okay, සමහර වෙලාවට දැන් අපි ගාවට business consulting කරන්න අපි ගියාම ඒගොල්ලන්ගේ තියෙන idea එක ඒගොල්ලෝ හිතන් ඉඳලා මේක මට විතරයි ඇවිල්ලා තියෙන්නේ කියලා I can tell you මේක මගේ personal experience එකක්. ඔයාට හිතන idea එකේ ඔය deployment එකෙන්ම තව 10 දෙනෙකුට හිතන එක කොහොමවත් වළක්වන්න බෑ. ලෝකේ සහ ලංකාවේ. ඉතින් හැම වෙලේම ඔයාටම වෙනස් වෙච්ච USP එකක් ඔයාට තියෙන්න ඕනේ. deployment එක ගැන full idea එකක් තියෙන්න ඕනේ. මේ දෙක තියෙනවා නම් funding හොයාගන්න ඕන තරම් දැන් තියෙනවා. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. බොහොම ස්තුතියි. ඒකට මම පොඩ්ඩක් ඇඩ් කරන්න මේ දැන් මේමයි දැන් අපිට දැන් අයිඩියාස් තිබිලා ඒක ප්ලෑන් එකට කන්වර්ට් කරන එකට කොහොමද යන්නේ? ඒකට දෙන්න පුළුවන් සපෝට් දෙන්නේ කවුද? හරි. again සෙට් එක ඇතුලේ ඉන්නවා වෙනම ඕකනේ මම ඒක ගැන මේ කියන්න ඕන දෙයක් තියෙනවා. සෙට් එක ඇතුලේ ඉන්නවා qualified කට්ටිය. ඔයාට අයිඩියා එකක් තියෙනවා නම් ඒ සෙට් නිලධාරියෙකුට කිව්වහම බිස්නස් ප්ලෑන් එකේ ඉඳන් ඔයාගේ ෆයිනෑන්ෂල් ප්ලෑන් මේ හැම එකකටම උදව් කරන්න පුළුවන්. ඒගොල්ලෝ ගාව ඒ ස්කිල් එක තියෙනවා. මීට අමතරව ටෙක් ඉන්ඩස්ට්‍රි එකේ ගත්තා ටෙක් අයිඩියා එකක් තියෙනවා නම් ඒකට ස්ටාර්ට්අප් එක්ස් ෆවුන්ඩරි ඒ වගේ මේ ස්ටාර්ට්අප් ෆවුන්ඩේෂන්ස් තියෙන තැන් තියෙනවා. ඒවට ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන්. ඊට අමතරව ලංකාවේ ඔයගොල්ලෝ පොඩ්ඩක් හොයලා බැලුවොත් එහෙම ලංකා ඒන්ජල් නෙට්වර්ක් කියලා සයිට් එකක් තියෙනවා. ඒකට ඉන්වෙස්ටර්ස්ලා ඉන්න ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන්. ඊට පස්සේ ක්‍රවුඩ් අයිලන්ඩ් කියලා තව තියෙන ඒ වගේ ෆන්ඩින් නෙට්වර්ක් එකක් ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන්. ඒ කතා කරපුවම ඔයගොල්ලන්ට මේ බිස්නස් අයිඩියා එකට ඒගොල්ලෝ ඇඩ්වයිස් කරනවා. මේක කමර්ෂියලයිස් කරන්න පුළුවන්ද? ඇත්තටම ඔයා මේක ප්‍රොසීව් කරන්න ඕනද කියලා. ඉතින් ඒ වගේ ගොඩක් තැන් තියෙනවා එහෙම කතා කරන්න පුළුවන්. ඒතකොට ඔයගොල්ලන්ටම ඉවැලුවේට් කරගන්න පුළුවන් ඇත්තටම මම මේ කරන අයිඩියා එක viable ද මේක ඇත්තටම කිරීමෙන් පළක් තියනවද නැද්ද කියන එක. So ඒවා තමයි සර්. Thank you. Professor, I think you have with you a student who has come off during the COVID-19 period. මේ COVID-19 තිබ්බ කාලවකවානුවේ තමන්ගේ ස්කිල්ස් පෙන්වන්න පුළුවන් වෙච්ච ස්ටුඩන්ට් කෙනෙක්ගේ එක්සැම්පල් එකකුත් ප්‍රොෆෙසර් අපිට දෙන්න පුළුවන් කියලා මම හිතනවා. ජගත් ඒක ලෑස්තිද? අපි ඔව් සර්. ජගත් අපි සංගීත ජොයින් වෙන්න කියමුද? ඔව් සර් අපිට පුළුවන් සංගීත ඔය අපේ ඉන්නවද? මට එහෙනම්. ඔව් සංගීත ඔයාගේ අත්දැකීම් කියන්නකෝ.
ජගත්ගේ මං හිතන්නේ ඔඩියෝ එකෙන් ෆීඩ්බැක් එකක් එනවා. ෆීඩ්බැක්. ඔව්. මම ඇහෙනවද? ඇහෙනවා. පැහැදිලිව ඇහෙනවා. හරි. මම සංගීත ජයසිංහ. මම උයල විශ්වවිද්‍යාලයේ දැන් උපාධිධාරියෙක්. මම COVID-19 එක මගේ බිස්නස් එක දැන් මේ විදි කරගෙන යනවා කියන්නේ මම අවුරුදු 2ක් වෙනවා දැන් මගේ ව්‍යාපාරය පටන් ගන්න මම කියන්නේ උයල විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න අතරතුර තමයි මම ව්‍යාපාරය මගේ පටන් ගත්තේ. මම පටන් ගන්න අවුරුදු එකමාරක් වගේ කාලෙක වෛරස් එක ඇවිල්ලා ව්‍යාපාර සම්පූර්ණයෙන්ම අඩාල වුණේ. මම ඒ විදිහේ මගේ රෙස්ටොරන්ට් දෙකක් කරගෙන ගියා. සම්පූර්ණයෙන්ම මගේ ව්‍යාපාර කටයුතු අඩාල වුණා. මගේ ආව සේවකයෝ 7 දිනක් විතර වැඩ කළා. 7 දිනාට රැකියා නැති වුණා. ලොකු ප්‍රශ්නයක්. මොකද මගේ වයස එක්ක මට ලොකු වරක් නැහැ මගේ ජීවිතේ. නමුත් මගේ සේවකයෝ 7 දිනක් හිටියා. ඒ 7 දිනාට මට පඩි දෙන්න ඕනි. ඊට පස්සේ යාළගේ ගෙවල් වල ප්‍රශ්න මට එනවා. ඒතකොට මම ලොකු අර්බුදවලට මම මුහුණ පෑවා. නමුත් මම කල්පනා කළා මම මොකද මෙතනින් හට කරන්නේ. මගේ බිස්නස් එක මේ ඩෙවලොප් කරලා තියෙන ටුවරිසම් එක කියන්නේ හොටෙල් ෆීල්ඩ් එකකින්. ඒතකොට සම්පූර්ණ ටුවරිසම් මඩාල වෙලා රෙස්ටොරන්ට් සේරම වහලා හැමදේම වෙලා තියෙද්දි මම කල්පනා කළා මොකද කරන්න කියලා. එතකොට මම අපේ මගේ ලෑන්ඩ් එකක් තිබුණා. ලොකු ඉඩමක් නෙමෙයි අක්කරේ ඉත පොඩි ලෑන්ඩ් එකක මම කෘෂිකර්මාන්තයෙන් වුණා. ඊට පස්සේ මම කල්පනා කළා දැන් වහිනවා. ඒතකොට මිනිස්සු පැලට හිටවුවා. හැමෝම හිටවනවා. නමුත් වැස්සත් එක්ක අස්වැන්නක් නැහැ. මට කියන්නේ කමර්ෂල් විදිහට කරන්න ඕනේ. මොකද ආදායමක් ගන්න නම් ඊට පස්සේ මම තාක්ෂණය යොදාගෙන පොඩි ටනලයක් ගහලා මම කියන්නේ බෝගෝලින් නයිමිරිස් තමයි මම වගා ගන්න පටන් ගත්තේ. ඒ කියන්නේ නයිමිරිස් විශේෂ දැන් මාගේ ආව තියෙනවා. කියන්නේ නයිමිරිස් විශේෂ 28ක් වෙනකම් මාගේ ආව තියෙන එකතු කරලා ඉන්නේ. දැන් ඉදිරියට තවත් ප්‍රශ්නයක් ආවොත් මම දන්නවද කෘෂිකර්මාන්තය කොහොමද නවීන තාක්ෂණය යොදාගෙන කරන්නේ ඊට පස්සේ ඒත් එක කොහොමද ආර්ථිකය ගොඩනගා ගන්නේ දැන් මේ විදිහ මම ආයි රෙස්ටොරන්ට් එක පටන් ගන්න තියෙනවා දැන් මගේ රෙස්ටොරන්ට් එකට ඕනි එළවලු මම මගේ පොඩි ඩාලරකින් මම ගන්නවා ඒ කියන්නේ මම බැලුවේ අභියෝග එනවා දේශගුණයෙන් අභියෝග එනවා හැමතැනින්ම අභියෝග එනවා නමුත් අපි අභියෝග වලින් සැලෙන්නේ හොඳ නැහැ මොකද අපිට තියෙනවා කියන්නේ විවිධාකාරී ක්‍රම උපයෝගී කරගන්න පුළුවන් අභියෝග වලට මුහුණ දෙන්න. එහෙම තමයි මේ විදිහෙන් වැඩි කරගෙන යනවා. ඉස්සරහට දැන් තව පොඩි බලාපොරොත්තු තියෙන අපේ මම විනාඩියක් දෙන්න මේ සංගීත අඳුල්ලා දෙන්න මේ අපේ අත දැන් උපාධිධාරියෙක් අපේ තියෙනවා ඩිග්‍රී එකක් ඌවෙලස් විශ්වවිද්‍යාලයේ hospitality tourism and events management කියලා ඒ උපාධි ඉවර කරපු කෙනෙක් මේ ඉන්න ගාමම යුනිවර්සිටි එකේ ස්ටාෆ් කැන්ටින් එක කරන්නේ දැනටත් සංගීත් අපේ විශ්වවිද්‍යාලයේ ස්ටාෆ් කැන්ටින් එක ඒ වගේම බදුල්ලේ ටවුන් එකේ රෙස්ටොරන්ට් එකක් කරනවා ඔය කරන අතරතුර තමයි අර අකරදැබ්බේට COVID-19 ප්‍රශ්නෙට මුහුණ දුන්නේ ඒ නිසා දැන් අර මේකේ දෙන උදාහරණය තමයි අපිට අපි කරන මේ ව්‍යාපාරයෙන් නැත්තම් ව්‍යවසායකින් වෙනස් ඒවට ඇඩැප්ට් වෙන්න වෙනවා. අර මම ඉස්සෙල්ලා කියපු ස්කිල් එකට හොඳ උදාහරණයක්. මොකද adaptability. You have to adapt to the new situation. අනේ ඒක තමයි මේ අභියෝග තරණය කියන මේ අපේ අද තේමාව අපේ සාකච්ඡාවේ තේමාවේ වැදගත්කම. මොනවට හරි ඕන දෙයකට ඇඩැප්ට් වෙන්න පුරුදු වෙන්න වෙනවා. ඔව් සංගීත තාම මොනවාරි තියෙනවද කියන්නේ? ඔව් සර් දැන් ඉස්සරහට දැන් තවත් ඉදිරියට මේ වගේ ප්‍රශ්නයක් ආවොත් මම සර්ත් එක්ක කතා කළා දවසක් සර් මතක ඇති නියුට්‍රික් පාට කියලා පොඩි පෝෂන් එකක්. විස්තරේ ඔව් කියන්නකෝ. ඒ කියන්නේ දැනට දැන් අපේ පහුගිය දවස්වල වට්ටක්ක වල මිල බිඳුවට බහැලා වට්ටක්ක ගෝවින්ට විකුණ ගන්න බැරිුණා. දැන් ඉදිරියට අපේ විශ්වවිද්‍යාලයේ අපේ මගත කියන්නේ අපේ කතිකාචාර්යවරුන් මම උදව් කරනවා. ඒ වගේ දැන් වට්ටක්ක පිටි සහ අනිත් එළවලු යොදාගෙන සුප් පෝෂන් එක. ඩිහයිඩ්‍රේට් කරලා සුප් පෝෂන් එක කියන්නේ සීසනල් ෆුඩ් සේරම ප්‍රිසර්ව් කරලා කල් තියාගන්න ඒ වගේ වැඩ කරත් මම ඉස්සරහට යමු වෙනවා මේ හොටෙල් ෆීල්ඩ් එකේ ඉන්න ගමන් ඒ දේ තමයි කියන්න තියෙන්නේ කියන්නේ අභියෝග හම්බුනාට අපි අභියෝග වලින් තමයි අපිට අලුතෙන් අවස්ථාවන් අභියෝගයක් කියන්නේ අවස්ථාවක් මට නම් අභියෝගයක් කියන්නේ මොකක්ද දැන් COVID-19 කියන්නේ මට අවස්ථාවක් වුණා ව්‍යාපාරයේ අලුත් පැත්තකට ගෙනියන්න thank you සංගීත් අපිත් එක්ක සම්බන්ධ වුණාට ප්‍රොෆෙසර් thank you අපිට මේ විදිහට රිසෝස් පර්සන්ස්ලත් එක්ක අපිව සම්බන්ධ කරනවාට මම හිතන්නේ ඉයන්ටත් අපි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නේ නැහැ ප්‍රොෆෙසර් ඉයන් ගැනත් අපි වචනයක් කියමු මේ කවුද ජගත් ඔයා කරනවද ඉයන් ගැන මොකද මම බයයි මගේ අතින් අඩුපාඩු වෙයි කියලා ජගත්
ඔව් සර් මාව ඇහෙනවද? මියුට්. ඇහෙනවා හැබැයි තාම සුළු ෆීඩ්බැක් එකක් නෑ. දැන් ක්ලියර් වගේ. කතා කරන්න ජය. මාව ඇහෙනවද? මාව පැහැදිලිව ඇහෙනවද? හරි මම කැමති ඇත්තටම ඊයන් ඉද්දමල්ගොඩ හඳුන්වලා දෙන්න. ඊයන් ඉද්දමල්ගොඩ කියන්නේ තරුණ ව්‍යවසායකෙක් සහ ඔහුගේම ව්‍යාපාර විශේෂයෙන්ම IT ශාස්ත්‍රය කියන්නේ පරිගණක තොරතුරු තාක්ෂණය පිළිබඳ තමයි ඔහුගේ ව්‍යාපාර මෙහෙවන්නේ. සම්බන්ධ වෙන අය සමහර අය දන්නවා ඇති e-learning.lk කියන platform එක ලංකාවට හඳුන්වලා දීලා තියෙන ඊයන් ඉද්දමල්ගොඩ. ඒ වගේම ඔහු තමන්ගේ ශ්‍රේෂ්ඨයේ වැඩ කරන ගමන් අපේ විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්යවරයෙක් විදිහට අපිට විශේෂයෙන්ම ඩිජිටල් මාකටිං දැන් මෙතන කතා බහේදීත් ආපු දෙයක් තමයි අපි කොහොමද මේ නවීන තාක්ෂණය යොදාගන්නේ මේ අපේ ව්‍යාපාර වලට එහෙම නැත්නම් මේ අභියෝග ජය ගන්න. ඉතින් ඊයන් කියන්නේ ඩිජිටල් තාක්ෂණය ඩිජිටල් මාකටිං මේ පිළිබඳ හසල අත්දැකීමක් තියෙන තරුණ ව්‍යවසායකයෙක් විදිහට මම කැමතියි හඳුන්වලා දෙන්න. Thank you. ප්‍රොෆෙසර් දැන් මේ වෙද්දී අපි දන්නවා මේ අපිට මෙච්චර රිසෝස් පර්සන්ස් ඉන්න නිසා සෝෂල් මීඩියා හරහත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කණ්ඩායමක් ඉන්නවා මේ වෙද්දි මේ අපේ මේ ලයිව් බ්‍රෝඩ්කාස්ට් එක බලන. එතකොට ඔවුන්ටත් ප්‍රශ්න තියෙන්න පුළුවන් මේ දැන් අපි ඩිජිටල් මාකටිං සබ්ජෙක්ට් එක කතා කරා. එතකොට සෝෂල් ඔන්ටර්ප්‍රිනර්ෂිප් ගැන කතා කරා, ඔන්ටර්ප්‍රිනියර් ස්කිල්ස් ගැන කතා කරා. ලයිව් එක්සාම්පල් එකක් අපිත් එක්ක ඉන්නවා මේ කාලවකවානුව ඇතුළත මේ වැඩේ කරගන්න පුළුවන් වෙච්ච. ඒ කියන්නේ අලුත් විදියට හිතලා තමන්ගේ ඔබ්ස්ටකල් එක චැලෙන්ජ් එකක් කරගත්ත කෙනෙක් අපිත් එක්ක ඉන්නවා. ඉතින් මේ සියලු දේ අනුව මේ වීෆෝස් සරහා අපි කතා කරන අපේ සෝෂල් මීඩියා වල ඉන්න කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට සුළු මොහොතක් දෙන්න පුළුවන් මේ ප්‍රශ්න ටික අපි වෙත එවන්න කමෙන්ට් කරන්න හැකි ස්ථානවල. එතකොට අපිට පුළුවන් මෙහෙන් මොනිටර් කරලා අපේ ප්‍රශ්න ටික මේ ඉන්න පැනල් එකේ කාට හරි ඒ ප්‍රශ්නේ යොමු කරලා අදාළ පිළිතුර ඔබට තියෙන ප්‍රශ්නෙට පිළිතුර අපිට ගන්න පුළුවන්. මම දන්නේ අපේ IT team එක ready. ඔයගලන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඔයගලන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ කමෙන්ට් කරන්න පුළුවන්. එතකම් ප්‍රොෆෙසර් අපි අපේ conversation එක continue කරමු. දැන් අපිට පුළුවන් වෙලා තියෙනවා ප්‍රොෆෙසර්ට පෙන්නන්න මෙන්න මේකයි අපි බලාපොරොත්තු වෙන්නේ entrepreneurship නැත්නම් entrepreneurial skills ගැන කියලා අපි කතා කරා. දැන් ප්‍රොෆෙසර් අපි touch කරා මේ topic එක. මම හිතන්නේ අපිට ඊයන්ට පුළුවන් වෙයි අපි උදව් කරන්න මේ පිළිබඳව. මේ ෆයිනෑන්ෂල් සල්ලි පිළිබඳ වෙන ප්‍රශ්න මේ අපේ පිළිනත් සෝරි සම්පත් ඇහුවා මේ ප්‍රශ්නේ ඉස්සෙල්ලා මේ ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එකක් කැපිටල් එකක අවශ්‍යතාවය පිළිබඳ දැන් හැමෝම බය වෙන්නේ. ඒ කියන්නේ කෙනෙක්ට ඉස්කෝලේ යන කාලේ වෙන්න පුළුවන්, හයි එඩියුකේෂන් කරන කාලේ වෙන්න පුළුවන්. කෙනෙක්ට අයිඩියා එකක් තියෙන්න පුළුවන් මේක තමයි මම කරන්න යන බිස්නස් එක කියලා. ඒ කියන්නේ ඒක පිළිබඳව දැනුමක් නැති වුණත් මොකක් හෝ අයිඩියා එකක් තියෙන්න පුළුවන්. ඒ අයිඩියා එකට යන මුදල පිළිබඳව ඉස්සෙල්ලම කෙනෙක් බය වෙනවා. ඒ කියන්නේ මම වුණත් මට බිස්නස් අයිඩියා එකක් આવොත් ඉස්සෙල්ලම හිතනවා මේ සල්ලි ගැන මම මොකද කරන්න කියන වගේ අදහසක් එනවා. එතකොට ඒ ගැටලුවට මොකද්ද තියෙන්නේ දැන්? ඔව් ෆන්ඩින් ඔපචුනිටිස් තියෙනවා ගවර්න්මන්ට් එකෙන් සහ NGO සරහා අපිට ෆන්ඩින් එච්චරයි. අපි වියදම් කළ යුත්තේ මෙච්චරයි. වගේ ප්ලෑන් එකක් ඒකට කොහොමද ෆයිනෑන්ෂලි අපි අප්‍රෝච් කරන්නේ? Professor, I think your mic is muted. Yes, sorry. Ian, can you answer? මම හිතන්නේ Ian මට වැඩි හොඳට ඔකට මේ උත්තරයක් දෙයි. ඒක තමයි. මම සංගීතයේ එක්සැම්පල් එකෙන්ම පොඩ්ඩක් ගන්නම් සර්. මොකද දැන් අපි අර කතා කරනවා මේ ඩොට්ස් කනෙක්ට් කරගන්න ඕනේ කියන එක. එතකොට අපි හැම වෙලේම බිස්නස් එකක් ස්පෙෂලි දැන් 10 million above business එකක් යනවා නම් අනිවාර්යයෙන්ම අපිට loans or fundings වලට යන්න වෙනවානේ. අපි SME ගැන කතා කරනවා පොඩි අපි startup business ගැන කතා කරනවා. එතකොට මම කලින් කිව්වා වගේ business plan is a must. ඒක අපි sorry Ian I just disturb පොඩි හරියට clearly කියලා දෙන්නකෝ මේ startup එකයි ඔක නොතේරෙන අය ඇති startup එකයි SME එකට යන්න ඉස්සෙල්ලා startup එක කියන්නේ මොකද්ද? ඇයි startup එකකින් පටන් ගන්න ඕනේ කියන එක. හරි. right. එතකොට කොතින්ද පටන් ගන්න. හරි. ස්ටාර්ට්අප් එකක බේස් ෆවුන්ඩේෂන් එක තමයි ඔයාලට මුලින්ම අයිඩියා එකක් විතරයි තියෙන්නේ. එතකොට අයිඩියා එකකින් තමයි අපි හැමදේම පටන් ගන්න. හැබැයි අපි ගොඩාක් වරද්ද ගන්න එක තමයි අපි අයිඩියා එකක් තියෙනකොට ඒ අයිඩියා එකේ කමර්ෂල් ඇස්පෙක්ට් එක ගැන බලන්නේ නැතුව අපි අයිඩියා එක ප්‍රොසීව් කරන්න ගන්නවා.
එතකොට තමයි ගොඩාක් කට්ටිය ඒකට සල්ලි දාලා මේ ඩෙවලොප්මන්ට්ස් කරගෙන එක ප්‍රොඩක්ට්ස් හදලා end of the day අපේ failure rate එක වැඩි වෙලා තියෙන්නේ එහෙම. ලෝකේ ගත්තත් startup failure සෑහෙන වැඩි. ඒක fact එකක්. නමුත් අපිට පුළුවන් මුලින් ඉඳන්ම අපේ business එකේ goal කරගන්න ඒක success වෙන තරක් වෙනකම්. එතකොට idea එකක් තියෙනවා නම් idea එකක මුලින්ම කරන්න ඕනේ ඔයගොල්ලෝ ඔය business canvas කියලා එහෙම තියෙනවා පොඩි පොඩි frameworks. ඒකට දාලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඒ idea එකේ තියෙන viability එක. ඒකට පොඩි tools තියෙනවා. ඔයගොල්ලන්ට YouTube එකේ හරි Google එකේ හරි ඔයගොල්ලන් search කරලා බලන්න පුළුවන් how to evaluate a startup කියලා search කරොත් ඒ evaluation criteria ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒකෙම ඔයගොල්ලන්ට self evaluate කරන්න පුළුවන්. ගෙද ඇතුලේ කියන්නේ idea scale එකේම මේක viability එකක් තියෙනවද කියලා. right එහෙනම් ඒක ඊට පස්සේ අපි start එකේ තියෙන idea එකක් අරගෙන අපිට මූලික අපිට අවශ්‍ය වෙන investment එකක් මම මගේ personal example එකක් කියන්නම්. මේක මම කියන්නේ කවදාකවත් මම මගේ failures කියන්න බය නැහැ. මොකද failures වලින් තමයි තව කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන් අපි කොහොමද දියුණුනේ කියලා. එතකොට මගේ එක කම්පනියක් ඩිජිටල් මාකටිං කරන අපිට හොඳටම ඉන්වෙස්ට්මන්ට්ස් කරන්න පුළුවන් කමක් තිබ්බා අපේ ඊලර්නින් කම්පැනි එකට. නමුත් අපි ලංකාවේ අපි කරන්න ගිය මාකටිං ප්ලෑන් එක හදලා බලපුවාම ඊලර්නින් කියන ඒතකොට කොවිඩ් තිබ්බේ නැහැනේ. ඊලර්නින් කියන එකට එක්ස්පෝෂර් එකක් ගන්න සෑහෙන ලොකු මාකටිං බජට් එකක් ඕන්ලා තිබ්බා අපිට මේකට යන්න. එතකොට අපි ඒකට පාවිච්චි කරා ලංකාවේ තියෙන හොඳම රියැලිටි ප්‍රෝග්‍රෑම් එකකට අපි එන්ටර් වුණා. එතකොට මම හිතන්නේ ඒකෙන් අපිට හම්බෙච්ච මයිලේජ් එක අපි කැල්කුලේට් කරා ක්ලෝස් ටු 9 මිලියන් විතර මාකටිං මයිලේජ් එකක් හම්බුණා අපිට මේ ප්‍රෝග්‍රෑම් එකෙන් විතරක්. මිනිස්සු ලංකාව වටේ මිනිස්සු ඒක දැනගත්තා. ඉතින් මේ වගේ ක්‍රියේටිව් මෙතඩ්ස් තියෙනවා ඔයගලන්ට ඕවර්කම් කරන්න පුළුවන්. ඒතකොට දැන් මගේ වගේ ප්‍රොඩක්ට් එකක් අරන් මගේ මායා කියන ඩිජිටල් කම්පැනි එකට ආවොත් ඊළඟ ප්‍රොඩක්ට් එක අරගෙන අපි කියනවා හරි ඔයගොල්ලෝ මාසෙට ලක්ෂ 3ක් වියදම් කරන්න ඕනේ. මෙන්න මේ වගේ රීච් එකක් කරන් දෙනවා. මාස 6ක් ඇතුළත අපි මෙන්න මේ ගෝල්ස් වලට ඔයගොල්ලෝ අරන් යනවා. නමුත් එහෙම වියදම් කරන්නේ නැතුව අර වගේ ප්‍රෝග්‍රෑම්ස් තු අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ මම අර කලින් කතා කළා ෆන්ඩින් ප්‍රෝග්‍රෑම්ස්. ඔයගොල්ලන්ට ණයක් ගන්න නැතුව ෆන්ඩින් ප්‍රෝග්‍රෑම්ස් ලංකාවේ ඕන තරම් තියෙනවා. ආයි Google search කරලා බලන්න ඉතාලම ලේසි මොනවාද තියෙන ෆන්ඩින් සෝසස් කියලා. ඒ දෙක. අංක 3. සංගීතය එක්සැම්පල් එක ගත්තොත් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති සමහර ලාවට අපිට මූලික අපිට ඕනේ බිස්නස් එක කරන්න ඒකට අපිට අවශ්‍ය ප්‍රාග්ධනය නැත්තම් අපිට සප්ලිමන්ටරි බිස්නස් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒකට අපිට කලින් පටන් ගන්න ෂෝට් ටර්ම් කියන්නේ අපි තියෙන පොඩි ක්ලෑෂ් ෆ්ලෝ මේ වර්කින් කැපිටල් අවශ්‍ය දේවල් තියෙනවානේ. ඒ බිස්නස් වලින් අපිට පටන් ගන්න පුළුවන්. අනික මම දැකලා තියෙනවා ලංකාවේ ඉන්න ගොඩාක් ඔය ස්ටාර්ට්අප් අයිඩියාස් තියෙන කට්ටිය මේක ෆේස් වයිස් මේක කඩන්න ඒක ගැන තේරුමක් නැහැ. මොකද බිස්නස් එකක් ගත්තොත් දැන් ස්පෙෂලි ඊලර්නින් කියන එක මම ස්ටාර්ට්අප් එකක් ඉදම ඒක ගැනම කතා කරන්නම්. ස්ටාර්ට්අප් එකක් ඉඳලා ඒකත් අපි ස්පේසස් 4කට විතර කැඩුවා. ඒ කියන්නේ අපි මෙතන ඉඳන් මෙතෙන්ට යනවා. ඒ ගෝල් එක ෆයිනයිස් කරපුවම අපි මෙන්න මේ ඉන්වෙස්ටර් අප්‍රෝච් කරනවා. එයාව ඔන්බෝඩ් කරගෙන මෙතනින් එහාට යනවා. එතකොට අපි ෂෙයා ඇලොකේෂන් එකේ පවා. ඒ කියන්නේ පළවෙනි එක්කෙනාට 20% above දෙන්න නැහැ කියන ඩිසිෂන් එකේ ඉඳගෙන තමයි අපි වැඩ කරන්නේ. අන්න ඒ වගේ ප්‍රොපර් අයිඩියා එකක් තියෙන අපි කොහොමද යන්නේ කියලා. මොකද ඉතුරු 80% වලට අපිට ඇලොකේට් කරන්න තව ඔන්බෝඩ් කරන්න ඉස්සරහට ඉන්වෙස්ටර්ස්ලා ඉන්නේ හින්දා. ඉතින් මුලින්ම ස්පෙෂලි බිස්නස් එක ලොකු නම් අනිවාර්යෙන් ෆේස් වයිස් කරගන්න ඕනේ. ඒ තමයි ඔප්ෂන් 3. ඊට පස්සේ ඔප්ෂන් 4 යනකොට ඕගොල්ලන්ට මම මේක කතා කරන්න ඕනේ වැදගත්ම දේ තමයි හැම වෙලේම බිස්නස් එකක් කරනකොට ඕගොල්ලන්ට ස්කිල්ස් තියෙන්න ඕනේ মালටි ඩිසිප්ලින් වලින්. ඒ කියන්නේ ඔයාට ideas ගන්න පුළුවන් වෙන්න ඕනේ financial aspect එකෙන්, marketing aspect එකෙන්, business development aspect එකෙන්. මොකද ඔයා ගාව තියෙන idea එකක් විතරයි. ඒකින්ද මේ ඔයාට අවශ්‍ය exposure එක ඔයා හදා ගන්න ඕනේ. ඒ learning එක ඔයා හදා ගන්න ඕනේ. එතකොට ඒ අදාළ පුද්ගලයන්ට කතා කරලා ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන්, සමහර යුනිවර්සිටි lecturer කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය business forums තියෙනවා. forums වලට ගියාම ඔයාට කතා කරන්න පුළුවන්. ඒකින්ද බය නැතුව ඒවට යන්න, ඒ exposure එක ගන්න. එතකොට ඔයාව හරියට අපේ අර කඩුවක් මුවහත් කරනවා වගේ ඔයාව මුවහත් වෙනවා සෑහෙන්න මේ බිස්නස් එක සස්ටේන් කරන්න. දැන් ගොඩක් වෙලාවට අපි අයිඩියා එකක් තියාගෙන අපි ඔක්කොම දන්නවා මේ ලෙවල් එකේ යන හින්දා තමයි ගොඩක් වෙලාවට ෆේල් වෙන්නේ. ඉතින් ඒ ටික ඔක්කොම හදාගත්තාම මම නැවතත් කියනවා මමත් මුලින්ම බය වෙලා හිටියේ මේ ෆන්ඩින් තමයි ප්‍රශ්නේ කියලා. නමුත් ඔයා ප්‍රොපර් බිස්නස් එකක් ඉස්සරහට අරන් යනවා නම් ෆන්ඩින් කවදාකවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ෆන්ඩින් එකක් ගන්න අමාරුම තැන බැංකුවකට උනත් යන්න පුළුවන්. ඔයා මේ මම අර කියපු ෆයිනෑන්ෂල් නොලෙජ් එක ගන්න කවුරුට කෙනෙක් කතා කරපුවාම බොහෝ දුරට ඒ පුද්ගලයා අදාළ ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් එක්ක සම්බන්ධතාවයක් තියෙන පුද්ගලෙක්. ඉතින් එයා ඔයාලට උදව් කරයි. ඔය ගවර්න්මන්ට් එකේ ඕගනයිසේෂන්ස් තියෙනවා ඔයගොල්ලන්ට කියලා කතා කරන්න පුළුවන්. ඒගොල්ලෝ ඔයාලට උදව් කරයි. ඉතින් ඒ උදව් මේ ලංකාව ඇතුලේ තියෙනවා. මම දැන් ඒ ඕගනයිසේෂන් වලට කියන්නේ ඒගොල්ලන්ගේ එක්ස්පෝෂර් එක ගිහිල්ලා නැහැ මේ ස්ටාර්ට්අප් අයිඩියාස් සහ SMEs ලා ගාවට. අපි ඒව ගැනත් දැන් මේ දවස්වල වැඩ කරනවා.
ඉතින් ඒ සියලුම ඒ අවශ්‍ය බේස්මන්ට් එක ලංකාව ඇතුලේ තියෙනවා. ඒකෙන්ද ඒ කියන්නේ worry වෙන්න එපා. ඔයාට commercially viable idea එකක් පමණයි ඔයාට අවශ්‍ය වෙන්නේ. Thank you Professor අපේ final question session එකේ ඔව් you have to have the multi skills එක්කෙනෙකුට තනියෙන් නමුත් අර කියන financial හරි අනිත් subject knowledge එක නැහැනේ ඒ සඳහා team එකක් ඕන වෙනවා ඒ team එක වැඩ කරන හැටි පුරුදු වෙන්න වෙනවා දැන් උදාහරණයකට මේ අපේ ගත්ත සංගීතයේ උදාහරණෙම example එකම ගත්තොත් සංගීත agriculture knowledge එකක් නැහැ නමුත් වට්ටක්කවලෙන් පිටි හදලා මේ යවන්න පුළුවන් කියලා export කරන්න පුළුවන් කියන idea එක තියෙනවා ඉතින් ඒ නිසා එතකොට මේ අනිත් අයගෙන් ඒ ස්කිල් එක ගන්නවා. දැන් මාත් එක්කත් ඇවිල්ලා ගොඩක් සැරයක් සංගීත කතා කරා. මේක අපි කරන්නේ නැති වැඩ. දැන් අපි ඇත්තටම ඔය තායිලන්තේ වගේ රටවලට ගියාම ඇග්‍රිකල්චර් වැලියු ඇඩිෂන් එක ඕන තරම් කරනවා. දැන් අපි ලංකාවේ ඒක අඩුයි. අන්න ඒ වගේ ඒ පැති වලට යන්න පුළුවන් if you have a team. මේකත් මතක තියාගන්න. අනිත් එක අර ඊයන් කියපු එකට තව එකක් මම ඇඩ් කරන්න කැමතියි. මොකද මේ අපි ඇත්තටම අර කියන ඕගනයිසේෂන්ස් වලිනුත් ඒ පබ්ලිසිටි එක මදියන. සමහර වෙලාවට ඒ කියන ෆන්ඩින් ඒජන්සිස් කියන්නේ ස්ටාර්ට්අප්ස් වලට හෙල්ප් කරන්න පුළුවන් අය එහෙම නැත්නම් පොඩි ඒ වගේ ස්මෝල් ස්කේල් වැඩක් පටන් ගන්න ඉන්න තියෙන ගොඩක් තියෙනවා. ඉතින් එහෙම කියලා ඒගොල්ලෝ අපිට එන්නේ නැහැ කියලා ඉතින් අපිට ඕන නම් අපි යන්න ඕන. අන්න එතන අනිවාර්යයෙන් අනිත්‍යයට චෝදනා කරනවා අපි යන්නේ නැහැ. You should go. Or you take the initiative and you take the first step. මගේ යෝජනාව එක පළවෙනි ස්ටෙප් එක අපි ගමු. අපි මේක හොඳ ෆෝරම් එකක් කරගමු අපිට මම යෝජනා කරන I am just suggesting VFOs can collate those data and let us then distribute among the others ඒක කවුරු හරි කරන්න ඕනේ ඔක ඒගොල්ලෝ වෙන්නේ නැත්නම් එදා ඒ කාර්ය as I said there are so many other agencies if they don't come we will go to them ඕන තරම් තියෙනවා එහෙම දැන් ඒක ඉතින් මේමයි ලංකාවේ අපිට එක එක්කෙනාට චෝදනා කර කර ඉන්න පුළුවන් but if you want to do something there are enough opportunities so let's use that and grab that opportunity මම ඒකයි කියන්නේ definitely සර් තමන්ට තව දෙයක් ඇඩ් කරන්න මම හිතන්නේ මේක ඒක වැලියු ඇඩිෂන් එකක් වෙයි මෙතනදී ලංකාවේ මම ගම සඳහන් නොකර කියන්නම් එක particular ගමක් තියෙනවා ඒ ගමට ගියාම මේ පවුල් ඔක්කොම කරන්නේ කොසු විදල් හදන එක මගේ personal experience එකක් එතකොට ඒ හැම කොස්සකටම මිටක් අවශ්‍යයි හැම කොස්සකටම අර යකඩ පළුවක් තියෙන එක ඒකේ තමයි ඉලෙක්ට්‍රික් ගහන්නේ මේ පවුල් 40ම කරන්නේ මේ කොසු විදල් හදන එක හැබැයි මේ මිටට අවශ්‍ය ලී ගේන්නේ එළියෙන් මේ යකඩ කෑල්ල ගේන්නේ එළියෙන් මෙතන ඉන්න මගේ පළවෙනි ප්‍රශ්නේ උනේ මම එතෙන්ට ගියා මට හොඳටම තේරුණා මේක ඒගොල්ලන්ගේ ලයිව්ලිහුඩ් එක වැඩි කරන්න මේක ප්‍රොෆිට් ගන්න පුළුවන් බිස්නස් එකක් කියලා මම අහුවා ඇයි ඕගොල්ලෝ එක්කෙනෙකුටවත් හිතුන්නේ නැත්තේ ඒ මුළු ගමටම අවශ්‍ය මිට මම හදනවා මම කොසු විදල් හදන්නේ නැහැ මම හදන්නේ මිට විතරයි ඉතින් පවුල් 40කට අවශ්‍ය මිටවල ටික එක්කෙනෙකුට හදලා යාට ප්‍රොෆිට් කරන්න පුළුවන් ඉතින් අන්න මේ වගේ අපි පොඩ්ඩක් අපේ thinking pattern එක expand කරන්න තමයි ඕනේ දැන් එහා පැත්තේ කෙනා මේක හදනවා එයා ප්‍රොෆිට් කරනවා කියලා ඒක හදන්න නෙමෙයි අපිට පුළුවන් නම් අන්න ඒ වගේ next level එකෙන් හිතලා මේකට approach කරන්න මම හිතන්නේ දැන් ඔය සමහරවල් startup idea කරන මටත් කොසීදල් හදන්න ඕනේ කියලා ඔයා පොඩ්ඩක් market එක හොයලා බලුවොත් ඔයාට පුළුවන් ඊට වඩා value added දෙයකින් ඊට වඩා ලොකු mileage එකක් ගන්න අන්න ඒ වගේ පොඩි creative thinking part එකක් අපි ඇතුලේ ඇති වෙන්න ඕනේ thank you Ian professor අපි ඇවිල්ලා ඉන්නේ අපේ අන්තිම විනාඩි කිහිපයට තව අපිට 10 minutes වගේ time frame එකක් තමයි තියෙන්නේ concluding remarks වලට ඉයන් මම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න නිසා ඉයන්ගෙන්ම අහන්නම් අපිට conclusion එකක් විදිහට මොකද්ද කියන්න පුළුවන් අපේ මේ topic එකට අදාළ මේකයි ස්ටාර්ට්අප් ඒ කියන්නේ තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්න සියලුම දෙනාට මට ඔබට කියන්න තියෙන්නේ මම දැකලා තියෙනවා ලංකාවේ දැන්ට අලුතෙන් එන හරි වැරදි ට්‍රෙන්ඩ් එකක් තියෙනවා ඒක තමයි මේ අවුරුද්දේ අයිඩියා එකක් අරගෙන කම්පැනි එකක් හදාගෙන ඉන්න ඒ ව්‍යවසායකයාම මට මාස අවුරුදු එකමාරක විතර ඊළඟ ෆන්ඩින් ප්‍රෝග්‍රෑම් එකකදී හම්බ වෙනවා ඒ අයිඩියා එක සම්පූර්ණ නැති වෙලා අලුත් අයිඩියා එකක් එක්ක. ඉතින් මේක ඊටාම වැරදි ට්‍රෙන්ඩ් එකක්. මම එකයි කියන්නේ මුලින්දම ඔයා දැනගන්න ඕනේ අවුරුදු 5ක් 6ක් අවුරුදු 10ක් ඉස්සරහට යනකම් තමන්ගේ ව්‍යාපාරය ගොඩනගන්නේ කොහොමද කියන අයිඩියා එක ඔයාලා තියෙන්න ඕනේ. අනික අපි ඒකේ අයිඩියා එකකට කමිට් වුණොත් ඒ අයිඩියා දැන් හොඳම එක්සැම්පල් ලිවිං එක්සැම්පල් එක තමයි සංගීත. සංගීත මම දන්නවා මම හරි කැමතියි සංගීත පර්සනල් එක්ස්පීරියන්ස් කතා කරනවා නම් ඔය එයාගේ තියෙන ව්‍යාපාරය අතරලා
ඒ දැන් එයා ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක්නේ. එයාට යන්න ජොබ් එකකට යන්න තිබ්බ අවස්ථා අනන්තයි. මම සංගීත පර්සනලි මම කැමති සහ සංගීත මම පර්සනලි අගය කරනවා ඔන්ටර්ප්‍රනර් කෙනෙක් විදිහට. මොකද මොන බාධක ආවත් සංගීත හැම වෙලේම ක්‍රියේටිව් මෙතඩ් එකක් හොයාගන්නවා ඒ බාධක හැම නැගිටලා ඉන්න. ඒකට හොඳම එක්සැම්පල් එක තමයි මේ කොවිඩ් එක්සැම්පල් එක. ගොඩාක් බිස්නස් වැටුණා. ගුළු සුළු මධ්‍ය විශාල කියලා නෑ. විශාල ප්‍රමාණ වලට විශාල ව්‍යාපාර වලට ඉතා දරුණුවට මේක බලපාලා තියෙනවා. නමුත් සංගීත වගේ ඉන්න ඔන්ටර්ප්‍රනර්ස් වලට අපි ගරු කරන්න ඕනේ. ඒගොල්ලෝ කවදාකවත් මේ තමන්ගේ අයිඩියා එක ගැන, තමන්ගේ බිස්නස් එක ව්‍යාපාරය ගැන ඒක ගිව් අප් කරන්නේ නැහැ. ඒ කමිට්මන්ට් එක තියෙනවා. මේ කමිට්මන්ට් එක තමයි 100%ක්ම ඔබට අවශ්‍ය දේ. දැන් අපේ ව්‍යාපාර ගත්තත් අපිටත් ලොකු ඩැමේජස් ආවා. අපිටත් ලොකු දැන් 2008 රීජන් එකකින් අපි US මාකට් වලට පිච් කරන් හිටියේ. එතකොට අපිට මේවා නමුත් මේකේ කවදාකවත් අපි මේකෙන් ක්‍රැක් වුණේ නැහැ. මේකෙන් ගිව් අප් කරේ නැහැ. අපේ අයිඩියා එක ප්‍රොසීව් කරා. මොකද අපි දැනන් හිටියා මේක සාර්ථකත්වයේ සඳහා අරන් යන්න පුළුවන් කියලා. එතකොට අනිත් දේ තමයි ඕගොල්ලන්ට ඉමීඩියට් රිසල්ට්ස් නැති වුණත් තමන්ට කොන්ෆිඩන්ස් තියෙනවා සහ තමන්ට ඉදිරිය ගැන පැහැදිලි දැක්මක් තියෙනවා නම් ඒ අයිඩියා එක ප්‍රොසීව් කරගන්න මොන ප්‍රශ්න තිබ්බත්. මොකද සමහර වෙලාවට අපිට දෙයක සක්සස් එක එන්නේ අපි හිතන්නේ නැති පැතිවලින්. ඊලර්නින් එක ගැන කතා කරොත් අපි කවදාකවත් බිලීව් කරේ නැහැ ලංකාවට හෝ ලෝකෙට කොවිඩ් වගේ එයි කියලා. දැන් අපි 25000කට ඔන්ලයින් උගන්වනවා රියල් ටයිම්. ඉතින් ඒ වගේ සමහර දේවල් වෙනවා අපිට ඊළඟ ලෙවල් එකට යන්න පුළුවන්. ඉතින් ඒකින්ද තමන්ගේ බිස්නස් එකේ අයිඩියා එකක් තියෙනවා නම් ඒ අයිඩියා එක ගැන කවදාකවත් ගිව් අප් කරන්නේ නැත්නම් මේ ව්‍යාපාර වලට එන්න මම ඔබට ගැරන්ටි කරලා කියනවා. ඒ කමිට්මන්ට් එක දීගෙන මේ ඉස්සරහට ආවොත් ඔබව සාමාන්‍ය ජොබ් එකකින් වඩා උඩට ගිය මම ජොබ් වලට මම කවදාකවත් කියන්නේ මොකද අපි ගන්න කෝපරේට් ඔන්ටර්ප්‍රනර්ස්ලා තියෙනවා. නමුත් එතනින් එහා ගිය ඔබට අවශ්‍ය ඒ සක්සස් නැත්නම් ඒ එක්සලන්ස් කියන පොයින්ට් එකට අනිවාර්යයෙන්ම ඔබට යන්න පුළුවන්. ඒ කමිට්මන්ට් එක විතරයි අවශ්‍ය. ස්පෙෂලි ආයෙත් ෆන්ඩින් ගැන කතා කරනවා නම් ෆන්ඩින් ගැන වොරි වෙන්න එපා. ඉස්සර තමයි ෆන්ඩින් ගැන වොරි වෙන්න තිබ්බේ. ඔබගේ තියෙන නොලෙජ් එකේ අඩුකමක් විතරයි තියෙන්නේ. ෆන්ඩින් හොයාගන්න ඕන තරම් තැන් තියෙනවා. වයබල් බිස්නස් අයිඩියා එකක් තියෙනවා නම් ඒක ගැන කවදාකවත් වොරි වෙන්න එපා. ඒක හොයාගන්න පුළුවන්. ඊට අමතරව ලංකාවේ සාපේක්ෂව බිස්නස් එකක් ගොඩනගන්න සාපේක්ෂව ටිකක් අමාරුයි. හැබැයි මේක ප්‍රැක්ටිස් කරොත් අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඔය ගොඩක් කට්ටිය මේ දවස්වල try කරනවා මේ එක්ස්පෝර්ට් මාකට් එකට යන්න. හැබැයි මම ඔයගලන්ට මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකෙන් කියන්නම් අපි තාම ඩොමෙස්ටික් මාකට් එකටවත් හරියන්න විදිහට ප්‍රොඩක්ට්ස් අපි ගාව නැහැ. ඒකවත් අපි හරියට මේ ෆුල්ෆිල් කරලා නැහැ. ඉතින් ඒකින්ද ෆුල්ෆිල් කරලා නැහැ. ඒකින්ද ඩොමෙස්ටික් මාකට් එකේ තාම වැකියුම් එකක් තියෙනවා. ඒක ගැන හිතන්න. ඒත් එක්කම හැම වෙලේම ලෝකල් මාකට් එකට අප්‍රෝච් කරත් ග්ලෝබල් ස්ටෑන්ඩඩ්ස් වලින් හිතන්න. ඒක තමයි අපිට ගොඩක් සමහරට වැජිස් තැන් අපි මේ ග්ලෝබල් ස්ටෑන්ඩඩ් ෆලෝ කරන්නේ නැති එක ලෝකල් මාකට් එකක උනත් ග්ලෝබල් ස්කේල් ප්‍රොඩක්ට් එකක් ඩෙවලොප් කරන්න. මොකද ඒක මෙහි මාකට් ටෙස්ටිං එක ගිය ගමන් ඕගොල්ලන්ට ග්ලෝබල් ස්කේල් එකට අරන් යන්න තව චූටි පුෂ් එකක් විතරයි දෙන්න තියෙන්නේ. අනික දැන් ලංකාවේ ස්පෙෂලි ගත්තොත් මේ ඇග්‍රිකල්චර් සෙක්ටර් එකේ අපිට මේ මහ පොළොවේම හම්බෙච්ච මාර දායද මේ වගේක් තියෙනවා. මොකද අපි සිනමන් ගත්තත් අපේ ටී ගත්තත් ඒකේ මේ ගම්බිරිස් ගත්තත් ඒකේ වෙනසක් තියෙනවා මහ පොළොවෙන් හම්බෙච්ච. ඒවා කැපිටලයිස් කරන්න. මේ දේවල් ඒ කියන්නේ අපි හැම වෙලාවෙම කතා කරන USP unique selling propositions ඒව ගැන හැම වෙලාවෙම ફોකස් කරන්න. හැමෝම කරන දෙයක් කරන්න යන්න එපා. වෙනස් දෙයක් කරන්න, ලෝකෙට අලුත් දෙයක් දෙන්න කවදාකවත් ඔබට වරදින්නේ නැහැ. ඒක මට ගැරන්ටි කරලා කියන්න පුළුවන්. thank you ඉයන්. අපි ප්‍රොෆෙසර්ට ආයි යන්න ඕන. හැබැයි අපිට ඒකට කලින් එක ප්‍රශ්නයක් තියෙනවා මං හිතන්නේ අපේ සමිතගෙන්. මං සමිතට හෑන්ඩ් ඕවර් කරනවා. මේක මගේ යාළුවෙක් මේ පෞද්ගලිකව මට යොමු කරපු ප්‍රශ්නයක්. මේ දවස්වල අපි සියලු දෙනාටම එක මැසේජස් ආවා ගෙදර ඉඳන් රුපියල් 75000ක් ලක්ෂයක් හොයන්න ඔයත් කැමතිද? ඒ වගේ මැසේජ් එකක් ආවා. ඒක මල්ටි ලෙවල් මාකටිං නැත්නම් නෙට්වර්ක් මාකටිං කියන ක්‍රමයේ යටතේ ආවේ. අපිට පොඩ්ඩක් කියන්න පුළුවන්ද ඇත්තටම මේ කියන තරම් ප්‍රතිඵල ඒ මල්ටි ලෙවල් මාකටිං නැත්නම් නෙට්වර්ක් මාකටිං වල තියනවාද? ඒක හරි දෙයක්ද? තරුණයෝ යොමු වෙන්න යුතු දෙයක්ද කියලා පොඩ්ඩක් අපිට දැනුවත් කරන්න පුළුවන්ද? මම නම් ඒක ගැන ඇත්තටම දන්නේ නැහැ. Ian, you have any idea about this? මම හිතන්නේ සමිත ඇහුවේ මේ පිරමීඩ් මාකටිං ගැන වෙන්න ඕනේ නේද? ඒක ගැන සමිත. අලුත් ටර්ම් එකක් යොදලා තියෙනවා දැන් මේ නෙට්වර්ක් මාකටිං ඒක කියලා. නෙට්වර්ක් මාකටිං කියලා. හරි. දෙක එකයිද කොහොමද කියලා දැනගන්න. හරි. මේක මගේ පර්සනල් ඔපිනියන් එක. තනිකර පර්සනල් ඔපිනියන් එකක්. නමුත් මම ඇත්ත කියන කවදාකවත් බය වෙන පුද්ගලෙක් නෙමෙයි මම කියන්න. නෙට්වර්ක් මාකටිං කියන්නේ වැල් ටර්ම් එකක්. ඔකෙන් මාකටිං එක පිරමීඩ් මාකටිං.
පිරමීඩ් මාකටිං කියන්නේ ලෝකේ තහනම් කරපු එකක්. පොන්සි ස්කීම්ස් තිබ්බා ඉස්සර ඕගොල්ලන්ට ඒව ගැන හොයලා බලන්න පුළුවන්. පිරමීඩ් මාකටිං වල තියෙන මේන් ප්‍රශ්නේ තමයි ඔය කියන තරම් ඕක ග්‍රෝ වෙනවනේ. මොකද අපර් ස්කේල් කියන්නේ අපි කියන්නේ টপ ස්කේල් එකට පිරමීඩ් එකේ උඩම ඉන්න කට්ටියට මුලින්ම හම්බ වෙනවා. මොකද පිරමීඩ් එක ලෙවල් 3ක් විතර 4ක් පල්ලෙහාට යනවා. එතකොට උඩ ඉන්න කට්ටියට පොඩි සස්ටේන් එකක් ඇවිල්ලා ඒගොල්ලන්ව පේනලා තමයි පල්ලෙහා කට්ටිය ගන්නෙ. හැබැයි ඕගොල්ලෝ මම ඊටාම ලේසි විදිහක් කියන්නම් ඕක ඕගොල්ලන් තේරුම් ගන්න. ඕගොල්ලෝ A4 ෂීට් එකක් අරගෙන ওই පිරමීඩ්ස් අඳින්න. ඇඳලා පල්ලෙහා හරින් එක ඉරක් මකලා බලන්න මුළු පිරමීඩ් එකම කොහොමද කැලප්ෂන් එක කියලා. ඒ කියන්නේ පල්ලෙහා එක ලේයර් එකක් කැඩිච්ච ගමන් ඔය උඩ ඉන්න ඔක්කොම එකපාර හැලෙනවා. ඉතින් මම හිතන්නේ ලේයර්ස් 7ක් විතර යනකම් ඕක සස්ටේන් වෙයි. හැබැයි 8 9 ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ ඇත්තටම අලුතෙන් කෙනෙක් එන්ටර් වෙනවා නම් ඕගොල්ලෝ ඇත්තටම එන්ටර් වෙන්නේ ලේයර්ස් 40 විතර. එතකොට පල්ලෙහෙන් කැඩිච්ච ගමන් ඕගොල්ලෝ කරපු ඉන්වෙස්ට්මන්ට් එක මොකද ඕගොල්ලෝ මේ මම දන්නවා වැඩි වෙන්නේ කොහොමද කියලා. ඕගොල්ලෝ ගන්නවා රුපියල් 5000ක් විතර වටින ප්‍රොඩක්ට් එකක් රුපියල් 60000කට. මොකද ප්‍රොඩක්ට් එකක් කොමාරුන් නැත්නම් ලංකාවේ ඇතුලේ ඉලීගල් ඔය නෙට්වර්ක් මාකටිං එක කරන්න. ඔයගොල්ලෝ දන්නවනේ නෙට්වර්ක් මේ සෝරි පිරමීඩ් මාකටිං එක. ඒකින්ද තමයි ඒකට අර මේ උපක්‍රමයක් විදිහට තමයි ප්‍රොඩක්ට් එකක් සෙල් කරන්නේ. මොකද ලංකාවේ නීතිය අනුව ප්‍රොඩක්ට් එකක් කොමාරු වුණොත් ඔය පිරමීඩ් ගණයට අයිති වෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ කරන්නේ ඕවර් ප්‍රයිස් කර ප්‍රොඩක්ට් එකක් විකුණන එක. ඉතින් මගේ පර්සනල් රෙකමෙන්ඩේෂන් එක එතෙන්ට යන්න එපා. ඊට වඩා කරන්න 100,000ක් දේවල් මේ රට ඇතුලේ තියෙනවා. පොඩ්ඩක් හොයලා බලන්නයි ඕනේ. ඔය ෆෝරම්ස් වලට යන්න මේ අපේ හුවවෙල්ලාස කැම්පස් එකේ ගත්තොත් එහෙම අපි කර අර UBL කියලා එකක් මමත් ඒක වෙලා කතා කරා. ඒ වගේ ෆෝරම් එකකට ගියාම ඕගොල්ලන්ට අයිඩියාස් ලක්ෂ ගාණක් තියෙනවා. එතන කැපිටලයිස් කරලා ඊට වඩා හොඳ ගාණක් හොයන්න පුළුවන්. මොකද ඔය කිසිම සස්ටේන් නැති බිස්නස් නේ ඔය පිරමීඩ් මාකටිං කියන්නේ. එතන ඊට අමතරව දැන් මේ ස්ලින්ටෙක් වගේ එකකට එක්සිබිෂන් එකකට ගියොත් එහෙම මිනිස්සු ඒවට යන්නේ නැහැ මම දන්නේ නැහැ කියලා. නමුත් ඒ වගේ එකකට ගියොත් ඕගොල්ලන්ට තව 1000ක් අයිඩියාස් ගන්න පුළුවන්. ලංකාවේ ස්ටාර්ට්අප් ෆෝරම් මේ IT ටෙක්ස් ෆෝරම් එකකට આવොත් කොළඹ මේ ඔය බස් එක නැගලා දුර ඉන්න මිනිස්සුන්ට ඇවිල්ලා වාඩිලා හිටියොත් ලෝකේ කොහෙටද යන්නේ කොච්චර බිස්නස් අයිඩියාස් තියෙනවද කියලා හොයාගන්න පුළුවන් ඕන තරම්. දැන් ඕගොල්ලෝ ගත්තොත් එක්සැම්පල් එකක් ඔය ජපාන් ගත්තොත් ඕගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ගේ තියෙන්නේ මේ මයිනස් ඉන්ට්‍රෙස්ට්. ඒ කියන්නේ ඒගොල්ලෝ බැංකුවේ සල්ලි දැම්මොත් එහෙම සල්ලි කැපෙනවා. ඉතින් ඒ රටවල් දැන් සෑහෙන්න මේවට ඉන්වෙස්ට් කරන්න බලාගෙන ඉන්නවා මේ වගේ හරි අයිඩියාස් තියෙනවා. ඒ වගේ ග්ලෝබල් ඔපචුනිටිස් උත් තියෙනවා. ඉතින් ඒකින්ද හැම වෙලෙම සස්ටේනබල් බිස්නස් එකකට ෆෝකස් කරන්න. ඔය ෂෝට් ටර්ම් කෑෂ් ෆ්ලෝ හෝ මම දන්නවා මේ මොකද මමත් එකපාරක් පොඩි රිසර්ච් එකක් කරා ඔක ඇතුළට ගිහිල්ලා. ඉතින් ඒගොල්ලෝ මවන අර හීන විතරයි. ඉතින් ඒකින්ද මගේ න රෙකමෙන්ඩේෂන් එක ඒවට යන්න එපා. ඊට වඩා ලොකු සස්ටේනබල් බිස්නස් මෙහෙ ඕන තරම් තියෙනවා. මට නිකන් කතා කරත් මමත් කියන්නම් මේ තව ඊට වඩා හොඳ බිස්නස් තියෙනවා මෙහෙ කරන්න. Thank you. Professor, anything to add to that? නෑ මෙමයි මටත් ඇඩ් කරන්න තියෙන්නේ මේ මෙමයි අපි මේ ලේසියෙන් සල්ලි වන්න හදන්නේ මුදල් නේ අපි ගොඩක් අය ඕකනේ හදිස්සි වෙනවනේ අර මෙමයි දැන් ඒක ඊයන් ඉස්සල්ලා කිව්වා උදාහරණයක් you have to have that patience you have to have that commitment ඒ patience and commitment නැතුව නිකන් ඉක්මනට සල්ලි වන්නනේ ඔය කරන්නේ ඔය යෝජනා I had no idea about this term වෙන්නේ නැති ඔය පිරමීඩ් එක නම් no මම කියන්නේ මේ වන්නේ යන්න හොඳ නෑ that's not the way for you to even in life නේ අපි එහෙම නිකන් මේ අයි අපි මහන්සි වෙන්නේ නැතුව නිකන් සල්ලි වල නේ ඒ වගේ වැඩක් නේ මෙතන කරන්න හදන්නේ that's not the investment in the real sense මේ නිකන් හිතලා කොහොමද invest කරනවා මහන්සි වෙලා your ideas that's a entrepreneurship මෙතන මේ තනිකර මේ කියන්නේ I don't know නේද මේක නිකන් හොර වැඩක් වගේ කියලා that's අනිවාර්යයෙන් ඒ කියන්නේ ඔයගොල්ලන්ට කවදා හරි දැකලා තියෙනවද පිරමීඩ් ඒකේ උඩ ඉන්න টপ ප්ලේයර් එකට මොකද ඒගොල්ලෝ දැන් සල්ලි ඇවිල්ලා තියෙන්නේ ඒ වුණාට අපි ඔය ව්‍යාපාර හෝ ව්‍යවසායයක් ගැන කතා කරනකොට මේ පිරමීඩ් ඕගනයිසේෂන් උඩට ආපන්නොත් මුළු ලෝකෙම ඔයගොල්ලෝ දැකලා නැහැ නේද ඒක තමයි ඒ බිස්නස් සස්ටේනබල් නැහැ ඉතින් හරි it's common sense සහ ඔයගොල්ලන්ගේ මේකෙන් හිතලා බලන්න අර කලින් කෝයක ඕනනම් A4 sheet එක ඇඳලා බලන්න ඉතින් එතකොට තේරෙයි හැම සස්ටේනබල් බිස්නස් එකක් හදලා ඔයා දැන් අපිට මේ ෂෝට් ටර්ම් කෑෂ් ෆ්ලෝ හොයාගන්න පුළුවන් නමුත් ජීවත් මේ අපි මේක ව්‍යාපාරය කරන හේතුවක් තියෙනවානේ ලොන්ග් ටර්ම් ජීවත් වෙන්නනේ ඉතින් එතෙන්ට යන්න බෑ කවදාකවත් මේ දේවල් වලින් ඉතින් ඒකින්ද ඔයගේ අර සර්කියුට් දෙටම 100%ක් එකගයි මේකට ෂෝට් කට්ස් නැහැ ඒ කියන්නේ අර නිදාන පහල වෙනවා වගේ ෂෝට් කට්ස් ගැන හිතන්න එපා ජීවිතේ ඕගොල්ලෝ දකින එක්සලන්ස් වලට යන්න නම් හරිද අපි කොළඹ ප්‍රොමෝට් කරනවා නමුත් කොළඹින් යක් කරන් ලොකු වාහනයක් කරගෙන තමන්ගේ පරම්පරා 3-4ට ඉස්සරහට පේන ලොකු ජයන්ට් ඕගනයිසේෂන් එකක් හදන්න නම් කවදාකවත්
ෂෝට් කට්ස් නෑ මේක අනිවාර්යෙන් කමිටඩ් වෙන්නම ඕනේ ඉතා ලොකු කාලයක් ඒ ගැන තමයි මට කියන්න තියෙන්නේ හරි බොහොම ස්තුතියි alright professor අපිට තව ප්‍රශ්න එනවා ගොඩක් ප්‍රශ්න වලට උත්තරත් අපි ඒ ප්‍රශ්න එද්දිම උත්තරේ දීලා තියෙන නිසා මම ආයෙත් ප්‍රොෆෙසර් ගෙන් අහන්න කැමතියි දැන් අපි මේ දිගින් දිගටම කතා කරන මේ ටොපික් එක ගොඩක් අය යම් කිසි ආකාරයකට පොඩි දැනුවත් වීමක් තියෙනවා. ඒ කියන්නේ පොඩි අයිඩියා එකක් තියෙනවා මේක තමයි entrepreneurship කියන්නේ මෙහෙම තමයි product එකක් develop කරන්නේ මෙහෙම තමයි මම enter වෙන්නේ market එකට මේක තමයි startup එකක් කියන්නේ කියලා අයිඩියා එකක් තිබුණාට මේ අයිඩියා එක develop කරගන්න ඕන. එතකොට මේ අයිඩියා එක ගැන තව ඒ කියන්නේ තමන් බිස්නස් එකක් පටන් ගන්න කලින් තමන්ට proper research එකක් කරන්න ඕන නම් මම මේ කරන්නේ යන්නේ මේ වගේ දෙයක් කියන එක ගැන දැනගන්න ඕන. ඒ වගේ මටීරියල් ඒ වගේ එඩියුකේෂන් එකක් ගන්න තියෙන තැන සහ ඒ අවైలබිලිටි එක මොන වගේද ප්‍රොෆෙසර්? ඔව් ඒක තමයි මම හිතන්නේ ඒක අර ඉයන් කිව්වා ඒක ඇත්තටම මේ රජයේ තියෙන ගවර්න්මන්ට් ඕගනයිසේෂන්ස් උත් තියෙනවා ඒ වගේම මේ පබ්ලික් සෙක්ටර්ස් ඒ වගේම NGOs දැන් ගොඩක් තියෙනවා. ඉතින් ඒකට තියෙන එකම දේ Google search කරලා බලන එක තමයි. ඒක තමයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මෙහෙමයි අර මම ඉස්සෙල්ලා කියපු එක හැමෝටම entrepreneursලා වෙන්න බෑ වෙන්න ඕනෙත් නැහැ. නමුත් හැමෝටම entrepreneurial skills ඕනේ. ඒකයි අවශ්‍යතාවයේදී. නමුත් අර කියන වගේ entrepreneursලා අපේ අඩුයි. අපි බිහි වෙනවා මදි. අපි ඒක පිළිගන්නවා. අප අර මෙයන් කියපු එකට මම ඕන කියන්නේ යුනිවර්සිටිස් වල දැන් යුනිවර්සිටි බිස්නස් ලින්කේජ් සෙල් කියලා UBL කියලා යුනිවර්සිටි බිස්නස් ලින්කේජ් සෙල් කියලා ගවර්න්මන්ට් යුනිවර්සිටි 15ෙම තියෙනවා. අපි ඒක ලොකු ප්‍රොමෝෂන් එකක් යනවා ඒක හරහා ඉන්ඩස්ට්‍රි. මේමයි උනන්දුව තියෙනවා නම් ඒ සඳහා ආයතන තියෙනවා. අර කියපු එක අර දැන් මම හිතන්නේ මේ ඩීටේල් කිව්වා ඉන්නේ ටික අයිඩියා එක then business plan then the financial aspect. උන්ගෙන ඒකනේ financial reality එකෙන් ඉතින් එතකොට ඒ ටිකට අවශ්‍ය තැන් ඕනතරම් තියෙනවා අපිට ඒ කියන්නේ අපිට ඕනේ Google search කරපුවම හොයාගන්න පුළුවන් ලංකාවේ තියෙනවා and the global මේ market එකකින් උනත් අපිට උදව් ගන්න පුළුවන්. ඒක තමයි මේ සරල උත්තරේ. එකම දේ අර කියපු ස්කිල්ස් ටික අවශ්‍ය වෙනවා. and professor finally ඊයේ මට chance එකක් හම්බුණා රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාත් එක්ක කතා කරන්න. එතකොට මේ විදිහටම අපි වෙන ඩිස්කෂන් එකක් කරද්දී එතන මතුවෙච්ච පොයින්ට් එකක් තමයි ප්‍රොෆෙසර් දැන් මේ යුනිවර්සිටිස් කියන්නේ අපේ ලෝකල් යුනිවර්සිටිස් ගැන හැමෝම කතා කරන්න ඉතාම ආඩම්බරෙන්. කියන්නේ අපේ ලෝකල් යුනිවර්සිටිස් වලින් දෙන এডুকেෂන් එක ගැන අපි ගොඩක් ඒ කියන්නේ ආඩම්බර වෙනවා. අපිට යන්න chance එක තිබුණා නම්. එතකොට එහෙම තියෙද්දි අපේ තියෙනවනේ ලිමිට් එකක් අපේ ගන්න ළමයි ප්‍රමාණය කියන්නේ 400 ස්ටුඩන්ට්ස් ගන්නවා. ඒ කියන්නේ එක කෝස් එකකට ගන්න ප්‍රමාණය පොඩි ලිමිට් එකක් තියෙනවා. ඒ ෆිසිකල් ලිමිටේෂන් එක. දැන් අපිට මේ වගේ ඔන්ලයින් හරහා අපිට මේ වගේ කතා කරන්න පුළුවන් වෙලා තියෙදි ඒ ලිමිටේෂන්ස් අඩු වෙන්න පුළුවන් නේද අනාගතයේදී? අනාගතේ අඩු වෙනවා අනිවාර්යයෙන්. දැන් හොඳම උදාහරණය තමයි දැන් අපිට යුනිවර්සිටි ග්‍රාන්ට්ස් කමිෂන් එකෙන් අපිට බල කරුණා ඇත්තට මේක අපි යුනිවර්සිටි ලෑස්ති වෙලා පහුගිය කාලේ අපි ඔන්ලයින් ලෙක්චර්ස් කරා ඉන්ටර්නල් ළමයි. එතකොට ඔන්ලයින් කරන එක ගමන්ම අලුත් යෝජනාවක් ආවම මිනිමම් මෙහෙමයි මේ මම දැන් මේ සම්පූර්ණ වෙන ටොපික් එකක් ඒකට මම කැමතිම ටොපික් එක නිසා කතා කරන්නම්. මෙහෙමයි এডুকেෂන් ටීචින් ඇන්ඩ් ලර්නින් කියන එක තියෙන්න ඕනේ බ්ලෙන්ඩඩ්. කියන සමහරලාට ඇග්‍රී වෙන්න පුළුවන් 100% ඔන්ලයින් බෑ. ඒකට ෆිසිකල් කන්ටැක්ට්ස් ඕනේ. මොකද ඒකත් අවශ්‍යයි এডুকেෂන් වල පැත්තක්. ඒ නිසා මම පර්සනලි විශ්වාස කරන කෙනෙක් තමයි it has to be blended learning at least 50% online 50% online. ඉතින් එතකොට අර කියන ප්‍රශ්නේ එනවා අපිට තියෙන මේ physical restrictions වලින් මිදිලා we can increase the intake if we go for online and also we can introduce අපිට පුළුවන් ගොඩාක් දේවල් දැන් plans යනවා. අපි දැන් මේ අපේ විශ්වවිද්‍යාලය තාම අවුරුදු 12යි 14යි sorry 14 years අපි ඒ වුණත් අපි දැන් අපි මේ හෙටනින්ද පටන් ගන්නවා bachelor of business management external degree එක. ඒක that will be online half physical. ඒ වගේ online degrees වලට යනවා මම දන්නවා ගොඩක් අලුත් ඒවා වගේ නෙවෙයි even the established universities there are online degrees. මොකද එකම දේ තියෙන්නේ අර අපි traditional teachers ලා හැටියට පොඩි physical contact එකකට කැමති. I face to face lectures උත් ඉඳලා හිටියේ. ඒ කියන්නේ some percentage not 100%. අපි මෙච්චර කාල පුරුදු වෙලා තිබ්බ 100% face to face lectures and online හරහා ගොඩක් දේවල් එනවා. අපිට ඒක වෙනමම කතා කරන්න ඕනේ මාතෘකාවක් අපි දවසක් හම්බුනොත් ආයේ කතා කරමු. මේ මම හිතන්නේ ඊට නිසා because the skills which will be developed especially online කරනකොට ළමයාගේ self learning එක වැඩි වෙනවා. දැන් නැත්තම් lecture එකට ඇවිල්ලා අපි lecture එක note එක දුන්නාම they go by with that but the online forces the student to do the self learning which is a requirement.
ෆයිනලි මම මේ අර දැන් ටයිම් එක ඉවර නිසා මම මගේ කන්ක්ලූඩින් රිමාක්ස් කියන්නද මේ ගාම කියන්න ප්‍රොෆෙසර් we are on මේ අපි මේ කතා කරපු ටිකේ එන එකක් තමයි මම I want to say that මේමයි post covid ලෝකෙට entrepreneurial skills ඕනේ but at the same time ඉයන් එක හරි ලස්සනට කිව්වා we have not even fulfilled the local market need. අපි දැන් මේ global level එක කතා කරන්නේ නේ. අපි කතා කරනවා export market පිටරට යවන ඉස්සලා අපේ රටට ගැලපෙන quality එක ගැනත් මටත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. When you become a real genuine entrepreneur, you think about the quality. ඒකයි අපේ product එක අන්න ඒක maintain කරන්න ඕනේ. අර commitment, patience ඒ වගේම the quality of services I don't want to touch that part අපි ඔය customer care කියලා තියෙන ඒ වගේ කොච්චර අඩුද කියලා බලන්න when you establish you drop it ඒක නිකන් අනවශ්‍ය වේදමක් කියලා හිතනවා ඒක වැරදි in business world you have to maintain that quality and the customer satisfaction ඒවා හරි අඩුයි ඉතින් ඒකට අර skills ටික අර මම පටන් ගත්ත ඒකයි ඒ skills ටික ඕනේ mainly අර thinking දැන් idea එක ඕනේ පටන් ගන්න you start with that with new ideas and thinking ඊළඟට හැබැයි අර කියනවා දැන් කියන එකට හොඳ පැත්තක් ටච් කරා ඔයා විදියට මේ හිතන අය තව 100ක් 1000ක් ඉන්න පුළුවන් ලෝකෙ same ideas might be having so then you have to compete with those ඒ competitive එකට යන්න ඕනේ ඒක not that aggressive competition that becoming the selfish කියන එක නෙවෙයි but with the it has to be that constructive competition එකක් තියෙන්න ඕනේ ඔන්න ඔය skills ටික මම I am repeating this over and over again අපි මොකද අපි knowledge එක තියෙනවා and knowledge is available in the Google. You just browse and you should know where is the correct knowledge, accurate and the correct information is there. ඒක හොයන තැනට browse කරන එක විතරයි ඕනේ. එහෙම නැත්නම් knowledge is available on the web now. ඒක නෙමෙයි ඕනේ. අර skill එක ඕනේ. ඒ skills ටික develop කරගත්තොත් you will win. මම ඒක තමයි මම දෙන හැමදේම කියන එකක්. ඒ thinking ability එක patience නෑනේ. අර දැන් අපි අර පුතා අහපු ප්‍රශ්නය පේනව නේද? දැන් ඉක්මනට සල්ලිකාරයෙක් වෙන්න. No, it's not an easy task. Becoming best example අපේ මේ සංගීත කොච්චර කට්ට කනවද නේ මම ඒක සිංහලෙන් හැමදැනම කියන්නේ කට්ට කන්න පුරුදු වෙන්න අර අපේ ගම්වල කියන්නේ එහෙම නේ that is trainability and adaptability you should get adapted ඔය skills ටික දියුණු කරගත්තොත් I am repeating again over and over again that any person should have those skills not only the entrepreneurs thank you and thank you very much for the Sirasa sir Gammadda as well as V4 giving us this opportunity අපි ආයසරයක් කියන ඌව වෙල්ලස් යුනිවර්සිටි එක පැත්තකින් unique එකක් තමයි we have this entrepreneurial university concept as well as we have the theme our theme is value addition the ඌව වෙල්ලස් යුනිවර්සිටි ගේ vision එක තමයි to be a center of excellence in value addition for the national resources become human as well as natural right so that is value addition එක හරි අඩුයි ඒ value add එකට අපි හැම වෙලෙම try කරනවා thank you very much. Thank you Professor for talking to us. බොහොම ස්තුතියි අපිත් එක්ක මේ විදිහට සම්බන්ධ වුණාට. ඒ වගේම Ian thank you සංගීත් thank you අපිත් එක්ක මේ විදිහට කතා කරාට අපි මේ විදිහට සම්බන්ධ වෙන්නේ අපේ V4 initiative එක අපේ ක්‍රියාන්විතය අවුරුදු 3ක් තුන්වෙනි අවුරුද්ද පටන් ගත්තා ඊයේ ඉඳලා. එතකොට අපි ගොඩක් ෆීල්ඩ් ප්‍රොජෙක්ට්ස් වලට අවධානය යොමු වෙලා තිබ්බා මේ V4 එකේ තියෙන ස්ට්‍රෙන්ත් එක ඒ ජවයත් එක්ක අපි ගොඩක් ෆීල්ඩ් එකේ තමා ගිහිල්ලා හිටියේ අපි සීගිරිය ප්‍රොජෙක්ට් එකකින් පටන් ගත්තා. ඒ කියන්නේ ප්‍රොෆෙසර් මාස 6ක් ඔබතුමා දන්නවා මේ කතාව මාස 6ක් ගඩොල් ගල් වගේක් බිම තිබුණා. ඒක එක දවසෙන් මේ V4 එකට පුළුවන් වුණා සීගිරිය රොක් එකට අරන් යන්න. ඉතින් ඒ වගේ ගොඩක් මේ යුනික් ප්‍රොජෙක්ට්ස් V4 එක හරහා වුණා දිගින් දිගටම. දැන් මේ කොවිඩ් සිටුේෂන් එක නිසා අපිටත් ඕන වුණා අවශ්‍ය වුණා මේ අලුත් චැලෙන්ජ් එක විදිහට මේක කොහොමද බලලා මේක ඉදිරියට යන්නේ කියලා. ඒක නිසා තමයි අපි ඕගොල්ලෝ ප්‍රොෆෙසර් ඇතුළු මේ Ian සංගීත් මේ සියලු දෙනාටම කතා කරන්න හිතුවේ මේකේ අයිඩියා ගන්න. once again thank you professor for talking to us this morning. Ian thank you very much for talking to us. And, thank you very much for the opportunity. thank you සංගීත් ඉන්නවනම් සංගීත් thank you අපිත් එක්ක සම්බන්ධ වුණාට මේ විදිහට. ඉතින් අපේ වෙලාව අපිට දීලා තියෙන වෙලාව මේ විදිහට ඉවර වෙද්දී මම හිතනවා ගොඩක් ටොපික්ස් අපි කතා කරා ගොඩක් ඒරියාස් වලට අපිට යන්න පුළුවන් වුණා. මේ හරහා ඔබට යම්කිසි දැනුමක් ලැබෙන්නට ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපේ නිවුස් ෆර්ස්ට් පේජ් එකේ මේ ලින්ක් එකට අදාළ වීඩියෝ එක, ඒ කියන්නේ මේ ඔන්ලයින් බ්‍රෝඩ්කාස්ට් එක තියෙනවා. ඔයගලන්ට ආයෙ බලන්න පුළුවන්. මේකට අදාළ මොකක් හරි බලන් ඉද්දි ප්‍රශ්නයක් ආවොත්, ඒ කියන්නේ දෙවෙනි පාරට හරි වෙන කෙනෙක් බලද්දි හරි ප්‍රශ්නයක් ආවොත් මේ ලින්ක් එක එක්ස්පයර් වෙලා කියලා හිතන්න ඕනේ නැහැ. ඒ කමෙන්ට් එකක් දාන්න. අපිට පුළුවන්
මේ රිසෝස් පර්සන්ස්ලාව ආය කතා කරලා ඒ ප්‍රශ්න වලට පුළුවන් නම් උත්තරයක් හොයලා දෙන්න. ඒ නිසා බොහොම ස්තුතියි එකමාරක් විතර අපිත් එක්ක රැඳිලා හිටපු හැමෝටම අපි ආයෙත් අනාගතයේ V4 සරහා ගම්මැද්ද V4 සරහා මේ විදියට අලුත් ටොපික් එකක් ඉන්ටරෙස්ටිං ටොපික් එකක් එක්ක ආයි හම්බෙමු. බොහොම ස්තුතියි.